ඒක තමයි මහා පරිගණකයේ විශේෂ ලක්ෂණය. යාට පුළුවන් පරිශීලකයන් විශාල ප්‍රමාණයක් එකවර සම්බන්ධ කරගන්න. මම නිපුණ කියන්න බලන්න පුතේ මේ මහා පරිගණකයකයි මධ්‍ය ප්‍රමාණ පරිගණකයේ තියෙන සමානකම මොකක්ද? මහා පරිගණකයකයි මධ්‍ය ප්‍රමාණ පරිගණකයකයි. නිපුණ මොනසින්? නිපුණ නැද්ද? මහා පරිගණකයයි මධ්‍ය ප්‍රමාණ නැද්ද? මහා පරිගණකයකයි මධ්‍ය ප්‍රමාණ පරිගණකයයි අතර වෙනස මොකක්ද? සමානකම මොකක්ද? මොකද පුතේ? මහා පරිගණකයක් සහ මධ්‍ය ප්‍රමාණ පරිගණකයක් අතර වෙනස තමයි සමානකම තමයි දෙන්නම පරියන්තයන් හදන්න පුළුවන් නේ. ටර්මිනේටර්ස් හදන්න පුළුවන් නේ. එකවර පරිශීලක විශාල ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි නා ටර්මිනේටර්ස් නිර්මාණය කරන්න පුළුවන්. හරි. දැන් ඉතින් පුතේ මම අර මැසේජ් දැම්මේ මට දාන්න එපා රිප්ලයි කියලා ළමයි හොගලා ගත්ත ළමයි දානවා සර් අපි ගත්ත කියලා. විශේෂ මාතලේ නම් නෙවෙයි මාතලේ 11 වසර ගැටලුවක් නෑ මාතලේ 10 තමයි පුතේ ප්‍රශ්නේ තිබුණේ. ඒ කියන්නේ මාතලේ ටියුට් දීලා දෙන්නේ 60 ගාණක් ඒකේ ලොකු ප්‍රශ්නයක් ඒ ළමයි ඉන්නවා 150ක් විතර මාතලේගේ. ඒකයි එහෙම දැන් මේ 11 නම් ප්‍රශ්නයක් නෑ මාතලේ. මේ ඊට පස්සේ මම රිප්ලයි දාන්න එපා පුතේ දැන් ළමයි හැමෝම ගත්ත කියලා දැම්මහම පුතේ ළමයි 400ක් දැම්මහම මම කොහොමද ෆෝන් එක මැනේජ් කරන්නේ ඊට පස්සේ නේ ඉන්බොක්ස් එනවා ඒක මම කිව්වේ දාන්න එපා කියලා කිව්වා ඔයාලගේ හිතුණා නම් සෝරි එහෙම හිතේ නෙවෙයි මම දැම්මේ නැත්තම් මට ඒක කරදරයි ඊට පස්සේ පුතේ හැමෝම මැසේජ් දැම්මහම සර් අපි ගත්ත කියලා ඉතින් ගෲප් වල දාන්න එපා කිව්වේ එහෙම ගෲප් වල දැම්මොත් එහෙම නොගත්ත දරුවෙක් කියලා නේ අපස්ථාව වෙලා කරන එකත් හොඳයි නේ ඒකයි මම ගෲප් වල දාන්න එපා කිව්වේ එහෙම ගත්ත ළමයි අපි ගත්ත කියලා දාන්නත් එපා නොගත්තා නම් නොගත්ත කියලා දාන්නත් එපා ගැටලුවක් නැහැ පුළුවන් තරම් උත්සාහ කරනවා ටියුට්ස් ගත්ත නැති අය ටියුට්ස් ගන්න බල කරන්නේ නැහැ මම මොකද මේ අවස්ථාවේ කියන එක වැරදි පුළුවන් අය ගන්න ඒක බැරි අයට අපි ඒක chance එකක් දෙන්න පුළුවන් ගත්ත කියලා පුතේ මැසේජ් දාන්න එපා කිව්ව තරහ කර නෙවෙයි ඒ හිතන්න පුතේ දැන් ඔයාලා ළමයි 100ක් මට 11 වසරේ මැසේජ් දැම්ම කියනවා ඒක ඉන්බොක්ස් එක 100ක් ඊට පස්සේ 21 22 23 කොහොම දැම්මොත් පුතේ මට බෑ ඩිස්ටර්බ් එකයි මම දැම්මේ සිංහලෙමුත් දැම්මේ එකයි ඉංග්‍රීසියෙමුත් දැම්මේ එකයි ඔයාලා ඒක තේරුම් ගන්න මොකද මම තනියෙන් මැසේජ් මේ බලන්නේ නේද මම ඒක කරදරයි පුතේ තරහට නෙවෙයි ඈ වීඩියෝට දැම්මම හරි එහෙනම් සුපිරි පරිගණක දෙන පුතේ ඒක යුස්වල් ලියාගමු මිලා ප්‍රමාණය සැලකිලි වර්ගීකරණය කරාම ලෝකයේ ලොකුම පරිගණකය තමයි කවුද සුපිරි පරිගණකය යා සමාන්තර සැකසීමක් කරනවා වේගවත් පරිගණකය සහ මිල අධිකම පරිගණක ඔය NASA වගේ ආයතන මේ සුපිරි පරිගණක පාවිච්චි කරන යාලගේ ගණිත කර්මයන් සිදු කරන්නේ එහෙනම් දෙවෙනි හිස්තරෙන් ලියාගන්න මහා පරිගණකය එහෙනම් සුපිරි පරිගණක දෙවෙනි කෙනා තමයි පුතේ කවුද මහා පරිගණකය තුන්වෙනි හිස්තැනෙන් ලියාගන්න මධ්‍ය ප්‍රමාණ පරිගණකය සුපිරි මහා මධ්‍ය සහ ශුද්ධ පරිගණක තේරුණා නේද පුතේ සුපිරි මහා මධ්‍ය ශුද්ධ දැන් මේ ශුද්ධ කියන්නේ පුතේ මගේ ඩෙස්ක්ටොප් එක වගේ නැත්නම් ඔයාලගේ ලැප්ටොප් වගේ පරිගණක ඒවා තනි පුද්ගලයෙක් පාවිච්චි කරන පරිගණක නිසා අපි ඒවට පර්සනල් කම්පියුටර් කියලා කියන්නත් පුළුවන් නැත්නම් අපි කියනවා තව නමක් ශුද්ධ පරිගණක කියනවා පර්සනල් කම්පියුටර් කියනවානේ මයික්‍රෝ කියලා කියනවා ඒවා තමයි එකක් තමයි වැඩේ කියන පරිගණක වර්ක් ස්ටේෂන් වර්ක් ස්ටේෂන් කියන්නේ පුතේ ඔය 3D graphics එක නිර්මාණය කරලා පාවිච්චි කරන පරිගණක වර්ගයක් ඒවා තමයි වර්ක් ස්ටේෂන් කියලා කියන්නේ අපේ වගේ පරිගණක තමයි හැබැයි ඒකේ වේගය වැඩි ඩෙස්ක්ටොප් කියන්නේ මේස පරිගණකනේ අපේ මේ යූස් කරන එකනේ ලැප්ටොප් කියන්නේ අපි කතා කරන්නේ උගුල් පරිගණකේ නෝට්බුක් කියන්නේ අපි කතා ලැප් එකේ පොඩි එක palm top අතේ චූටි මැෂින් තියෙනවා PDA කියලා සේල්ස් රෙප් වල ගන්න යූස් කරන මැෂින් එකක් තියෙනවා සුපිරි මහා මධ්‍ය කියන පරිගණක සහ ශුද්ධ කියන පරිගණක තමයි වර්ගීකරණය කරන්නේ. ඔයාලට පුතේ ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන් මයික් එක ඔන් කරන්න මම chance එක දෙන්නම්. මයික් එක ඔන් කරන්න පුළුවන් ඔයාලට අවශ්‍ය කෙනෙක් ඒකලා ප්‍රශ්න අහන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. අහන්න. අය ඔන් කරලා බලන්න එපා වැඩද කියලා. කියනකොටම ඔන් කරලා බලන්න. නේද? ආයේෂා නේද? හරි මට කියන්න බලන්න පුතේ නිපුණ මොනසිංහ දැන් ඇවිල්ලානේ නිපුණ කියන්න බලන්න පුතේ කාර්ය අනුව වර්ග කරන එකක් තමයි සාමාන්‍ය කටයුතු පරිගණක. දැන් අපේ ඩෙස්ක්ටොප් ලැප්ටොප් සාමාන්‍ය. නිපුණ මොනසිංහ කියන්න බලන්න පුතේ ස්පෙෂල් පර්පස් කම්පියුටර්ස් කියන මොනවටද අපි සිංහලෙන් කියන්නේ? විශේෂ කටයුත්තක් සඳහා පුතේ විශේෂ කටයුතු.
දැන් උදාහරණයක් කියන්න පුතේ ඒ වගේ පරිගණකයක් නිකුත් කියන්න මට විශේෂ කටයුතු සඳහා භාවිත කරන අපි මෙතනත් කතා කරමු. මොකද ඒ වගේ පරිගණකයක්. NASA වගේ ආයතන වලට පාවිච්චි කරන පරිගණක. very good පුතේ ඔය සුපිරි දැන් විශේෂ පරිගණකයක්. ඇයි NASA වගේ ආයතන වල පාවිච්චි කරන ඒවා ගෙවල යූස් කරන්න බෑ අපි. ඒවා විශේෂ කාර්යයක්. ඒතර මහා පරිගණකයේ විශේෂ කාර්යනේ. ඒවා මේ එදිනදා ජීවිතේ පාවිච්චි කරන පරිගණක නෙවෙයි. එහෙනම් කාර්යම වර්ග කරනවා. එකක් තමයි සාමාන්‍ය කාර්ය පරිගණක. නැත්නම් සාමාන්‍ය කටයුතු සඳහා භාවිත කරන පරිගණක. දෙවෙනි කෙනා තමයි විශේෂ කාර්ය පරිගණක. එහෙනම් බලමු යට නිර්මාණ තාක්ෂණ වර්ග කරන. දැන් පුතේ ඔය සංඥා වර්ග දෙකක් පාවිච්චි කරන පරිගණක සඳහා එක සංඥාවක් තමයි මෙන්න මේක. මෙන්න මෙහෙම සංඥාව. අනෙක් සංඥාව තමයි මෙන්න මෙහෙම සංඥාව. මොකද්ද මෙන්න මේ අංක 1 සංඥාව මොකද්ද අංක 2 සංඥාව මොකක්ද කියලා මට යෙනුලි කියන්න බලන්න. යෙනුලි අංක 1 කියන්නේ මොන සංඥාවද අංක 2 කියන්නේ මොන සංඥාවද? දැන් දන්න අය උස්සන්න බලන්න සංඥා වර්ග දෙක නැත්තම් බලෙන් අහන්න හොඳ නෑ නේද? මන්දිට කියන්න පුතේ බලන්න මොකක්ද අංක 1 කියන සංඥාව? ප්‍රතිසම සංඛ්‍යා. very good. මේක ඇනලොග් නැත්තම් ප්‍රතිසම සංඥාවක්. මෙහා කවුද 10 කියන්නේ? සංඛ්‍යාංක සංඥා නැත්නම් අංකිත සංඥා නැත්නම් ඩිජිටල් කියලා අපි කියනවා. දැන් පුතේ පරිගණක වර්ග දෙකයි. මෙන්න මේ වගේ ඩිජිටල් සිග්නල් එකක් යූස් කරනවා. මේ ඉහළ තැනක් 1 පහළ තැනක් බිඳුව ඉහළ තැනක් 1 පහළ තැනක් බිඳුව ඒවට කියනවා ඩිජිටල් කියලා. ඉංග්‍රීසි වලින් කියනවා ඩිජිටල් සිංහලෙන් කියනවා අංකිත නැත්නම් සංඛ්‍යාංක කියලා කියනවා. මේ වගේ සංඥාවට අපි කියනවා ප්‍රතිසම නැත්නම් ඇනලොග් කියලා අපි කියනවා. ඇනලොග් කම්පියුටර්ස් කියලා කියනවා. මේවා ප්‍රතිසමයි. මේවා අංකිතයි. එතකොට අපි සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන මේ මගේ ඩෙස්ක්ටොප් එක ඔයාලගේ ලැප්ටොප් තියෙනවා නම් ඔයාලගේ ස්මාර්ට්ෆෝන් ඒවා අංකිත පරිගණක ඩිජිටල් සිග්නල් එකක් කියන්නේ. හැබැයි ඔය ප්‍රතිසම සංඥා කියන්නේ පුතේ ඔය අපි භෞතික තත්ත්වන එහෙම very good රශ්මි හරි භෞතික තත්ත්වන මයින්ඩ් පාවිච්චි අන්න ඒවා ඇනලොග් කම්පියුටර්ස් කියලා අපි කියනවා. ඔය දෙකේම එකතුවක් තමයි හයිබ්‍රිඩ් කියන්නේ. මිශ්‍ර පරිගණක කියලා අපි කියන ඒවාට හයිබ්‍රිඩ් කියලා කියනවා. ඒ වගේ තියෙන අංකිත සහ ප්‍රසම යන සංඥා දෙවර්ගෙම පාවිච්චි කරමු. එහෙනම් ලියාගත්තේ මේවා සරලව ඉක්මනට කරමු. අංකිත පරිගණක අංකිත සංඥාන් පාවිච්චි කරන්නේ දෙක ලියා ගන්න. ප්‍රතිසම පරිගණක ඇනලොග් කම්පියුටර්ස් කියලා අපි කියනවා. ඇනලොග් සංඥාවන් නම් අපි ඇනලොග් ප්‍රතිසම පරිගණක කියලා අපි කියනවා. very good කියන ඩිජිටල් ඇනලොග්. අංකිත පරිගණක ඇනලොග් කම්පියුටර්ස් කියන සිංහලෙන් කියන්නේ ප්‍රතිසම පරිගණක. හයිබ්‍රිඩ් කියන්නේ මිශ්‍ර පරිගණක දෙමුහුම් පරිගණක කියලාත් අපි කියනවා මිශ්‍ර කියලාත් කියනවා හයිබ්‍රිඩ් කියලාත් අපි කියනවා. පරියන්ත සැකසීමට බහුලවම භාවිත කරන පරිගණක වර්ග වනුයේ සරණ කියන්න බලන්න මොකද්ද පුතේ පරිගණක පරියන්තයක් කියන එකවර පරිශීල ගොඩකට පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද සරණ නිහංසා පරිගණකේ? පරියන්තයන් හදන්නේ අත උස්සන පුතේ දන්නවද? හරේෂ කියන්නේ මහා පරිගණක. very good මහා පරිගණක සහ මධ්‍ය ප්‍රමාණ පරිගණක දෙකම පාවිච්චි කරන පුතේ. එකක් තමයි මහා main frame computers and mini computers දෙකම use කරනවා. super computers use කරන්නේ නැහැ පුතේ. සුපිරි පරිගණක පාවිච්චි කරන්නේම සංකීර්ණ ගණිත ගැටලු විසඳන්න. මේ NASA වගේ ආයතන. ඒතකොට මෙතෙන් දෙන්නේ main frame and mini. එනම් මොකද? මහා පරිගණක සහ මධ්‍ය ප්‍රමාණ පරිගණක. මේ දෙක තමයි පරියන්තයන්. මොකද පරියන්තයක් කියන්නේ එකවර පරිශීලක විශාල ප්‍රමාණයක පාවිච්චි කරන්න පුළුවන් පරිගණකයක්. හරි. එහෙනම් අපි යන් ඊළඟ මාතෘකාවට පරිගණක දෘඩාංක සහ පරිගණක ජාල ගැන මම කරන්නේ පරිගණකයක් කියනු කොහොමද ඔයාලා දන්නවා. පරිගණකයක් කියනු දත්ත තොරතුරු බවට පත් කළ හැකි ඉලෙක්ට්‍රොනික උපකරණයක්. අපි ඒකට ආදාන දෙන්න පුළුවන්, එයාට සකස් කරන්න පුළුවන්, අවුට්පුට් දෙන්න පුළුවන්. ඒතර පරිගණකයේ සුවිශේෂීතා කීපයක් තියෙන එකක් තමයි වේගය, ස්පීඩ් එක. නේද? අපි එහෙනම් අහමු ඉන්දීප කියන්න බලන්න පුතේ තව මොනවද ලක්ෂණ පරිගණකයේ? නිර්වද්‍යතාව. නිර්වද්‍යතාවය. තව මෙදිල නැති එකක් මොකද? වේගය, නිර්වද්‍යතාවය, බහුකාර්ය බව, තැන්පත් කර නැවත ලබා ගන්න පුළුවන්. වෙහසක් නොදැනීම. very good වෙහෙසටපත් නොවීමනේ පරිගණක දැන්. ඇතර මම මේ උදේ 6ට ඔන්තර මැෂින් එක තාම ඔන් එකේ දෙනවට ඔෆ් කරනවම දුන්න ෂට් ඩවුන් කරනවම දුන්න. මේ 8 මහන්සි දෙන්නේ නැහැ නේ. ඔව් බහුකාර්ය බව කියලා එකවර කාර්යයෙන් ගොඩක් කරන්න පුළුවන්. එන ලියන්න තියෙන විස්තර. වේගය, නිර්වද්‍යතාවය, බහුකාර්යව දීලා තියෙනවා. තැන්පත් කරලා නැවත ලබා ගන්න පුළුවන්. ඉංගීම් දැනීම නොදැනීම.
නේ වෙහෙසටපත් නොවීම මෙන්න මේවා තමයි ඔය කාර්යක්ෂමතාවය මේවා තමයි පරිගණකයක සුවිශේෂීතාවයන් කියලා අපි කිව්වේ. එහෙනම් මෙතනින් ප්‍රශ්න අහනවා ප්‍රශ්න අහන්න කලින් පොඩ්ඩක් මම ඔයාලට කියලා දෙන්නම් මේ ආදාන කියන්නේ මොනවද කියලා. දැන් පුතේ පරිගණක දත්ත තොරතුරු ඇතුල් කරන්න පුළුවන් ඒවා දෙන අපි ඒවට කියනවා ආදානය. මම අකුරු වගේ දේවල් ආදානය කරන්නේ යතුරු පුවරුනේ. එහෙනම් ඒවා ඉන්පුට් ඩිවයිස් එක. මම දැන් මේ මවුස් එක පාවිච්චි කරනවා. ඒක ආදානය. මගේ හඬ එන්න වලට මයික් එක. ඒක ආදානය. මගේ රූපෙ එන්න වලට මේ වෙබ් කැමරාව. එහෙනම් ඒක ආදානය. එහෙනම් බලන්න. ඇතුළට යන ඒවා ආදානය. මගේ දැන් වොයිස් එක යන්නේ මයික් එකේ. මගේ අකුරු ටයිප් කරන වෙන්නේ කීබෝඩ් එක ආදානය. මම ටච් කරන වෙලෙ වෙන්නේ මේ මවුස් එකේ. එහෙනම් මේ වගේ ඒවාට ආදානය. තව මේ වගේ ලයිට් පෙන් මේක ලයිට් පෙන් යන්නේ මේ ග්‍රැෆික් ටැබ්ලට් එක මැග්නටික් පෙන් එක. මෙන්න මේ වගේ පෙන් යූස් කරන අපි ලයිට් පෙන් කියලා කියන ඒ වගේ ඒවාට ආලෝක මේක ලයිට් පෙන් නෙවෙයි ආලෝක පෑන කියලා කියනවනේ. ඒතර ටච් පෑඩ් එක ටච් ස්ක්‍රීන් මෙන්න මේවා ඉන්පුට් කියලා අපිට සලකන්න පුළුවන්. ගොඩක් තියෙන ඉන්පුට් ඩිවයිසස් නේ. ප්‍රතිදාන කියන්නේ පුතේ තොරතුරු එළියට ගන්න පුළුවන් දේ. තොරතුරක් ප්‍රතිදානය කරන්න පුළුවන් ක්‍රම කීපයකුත් තියෙනවා. හරි. ඊපස්සේ අපි කතා කරමු ඉස්සෙල්ලාම අපි ආදාන ගැන කතා කරමු. එහෙනම් ආදාන කියන්නේ පුතේ පරිගණකයට ඍජුවම දත්ත ආදානය කියලා උපන් එකක් තමයි අකුරු වගේ වනම් කීබෝඩ් එක ඊට පස්සේ මූසිකය පුළුවන් ආලෝක පෑන පුළුවන් ගේම් ගහනවා නම් ජොයිස්ටික් වගේ ඒවා තියෙනවා ආන් ඒ වගේ උපකරණ තියෙනවා හරි තනියෙන් ලියන්න බලනවල දාන්න උපකරණ පහක් බැරියට අපි කියලා දෙමු පුළුවන් අය ලියන්න පුතේ ආදාන පහක් ලියන්න ඉස්සෙල්ලා බලන්න ලියලා ඉවරයි පුසන්න ඉන්පුට් පහක් ලියලා ඉවරයි හයිදන දිවලා තමයි නෑ වෙලා ගිය පුතේ මම පස්සේ වීඩියෝ දාන්නවා ගෙෆ් එක ලොකු කලවැද්දෙක් ඇවිල්ලා ගිය දොරකට මේ පිටිපස්සේ ඒක යන්නෙත් නෑ කලන්තෝගේ වැටි ඉන්නවා ජල බීජිකාවක් දන්නේ නෑ පස්සේ අර ළඟ අන්තකින් කියලා පොහොර මල්ලකට පුර පාට වගේ ගිහින් දැම්ම කැලේකට ඉස්සරහ ජල බීජිකාවක් දන්නේ නෑ කොවිඩ් දන්නේ නෑ නේ බයයි ඒක එලෙවට එල යන්නේ නෑ වතුර ගහලා ඒවත් යන්නේ නෑ මිරිතෙරිත් ඉන්නවා ලොකු කලවැද්දෙක් දැකලා දෙන කරවද හරි බලමු එනනේ ආදාන ඔන්න මම ලියන්න ලියලා නැති අය ලියාගමු එකක් තමයි යතුරු පුවරුව කීබෝඩ් කියන්නේ යතුරු පුවරුව ආදානය කීබෝඩ් මවුස් මූසිකය ආදානය ස්කෑනර් පරිලෝකන යන්ත්‍රය කියන්නේ සුපරීක්ෂකය කියලාත් අපි කියන්නේ ස්කෑන් එක අහලා තියෙන්නේ ස්කෑනර් ආදානය ස්කෑනර් ලයිට් පෙන් ආලෝක පෑන ආදානය නේ ලයිට් පෙන් එක ආදානය ජොයිස්ටික් කියන්නේ මෙහෙයුම් යටි ගේම් ගන්න ජොයිස්ටික් ආදානය නේ ජොයිස්ටික් එක ආදානය කීබෝඩ් මවුස් ස්කෑනර් ලයිට් පෙන් ජොයිස්ටික් ටච් පෑඩ් එක ආදානය ටච් ස්ක්‍රීන් මේ ඉතින් ආදාන ප්‍රධාන දෙකම ක්‍රියාත්මක කරන කමන්න අපිට ගන්න පුළුවන් ටච් ස්ක්‍රීන් ආදානය නේ මෙන්න මේ තව දෙන ට්‍රැක් බෝල් කියලා මෙහෙයුම් යටි අපි කියලා ට්‍රැක් බෝල් කියලා පුතේ මවුස් එක වගේමයි බෝලේ අතපත ගාති ඊතල එහාට මෙහාට අන්න ඒවත් තියෙනවා වෙරි ගුඩ් වෙබ් කැමරා ගොඩක් අප පහක් නෑ 25 කරලා යන්න නේද වෙබ් කැමරා ඇයි මයික් එක ශබ්ද ඉන්පුට් කරන මයික් එකනේ නේ මයික් එහෙනම් කීබෝඩ් මවුස් සිංහලම දැනගන්න ඕනේ යතුරු පුවරුව මූසිකය සුපරීක්ෂක නැත්නම් පරිලෝකන යන්ත්‍රය කියනවා ආලෝක පෑන අර තිරේ අඳින්නේ දැන් මේක හිතන්න මේක උපාවරණය කරන්න ලයිට් පෑනේ අඳින්න පුළුවන් මේ පෑනගේ මේ අඳිනවනේ ජොයිස්ටික් මෙහෙයුම් යටිය ටච් පෑඩ් ස්පර්ශ පෑඩය ටච් ස්ක්‍රීන් ස්පර්ශක තිරය ට්‍රැක් බෝල් මෙහෙයුම් යටිය වෙබ් කැමරාව මයික් එක මෙන්න මේවා තමයි ඉන්පුට් කියලා අපි සලකන්නේ හරි මට එහෙනම් කියන්න මම අහන නිමේෂ් කියන්න පුතේ තොරතුරක් අවුට්පුට් කරන්න පුළුවන් ක්‍රම තුනයි. උපකරණ මේ මම අහන්නේ ක්‍රම. මොනවද තොරතුරක් අවුට්පුට් කරන්න පුළුවන් ක්‍රම? සවුන්ඩ් එකක් විදිහට. very good. ඔන්න sounds විදිහට පුළුවන්. ශබ්දයේ වශයෙන් තව print එකක් විදිහට. ඔව් hard copy නේ අපි හරි hard copy එකක්. hard copy. තව මොනවද? soft copy එකක් විදිහට. very good. soft copy එකක් වශයෙන් පුළුවන්. soft copy කියලා අපි කියන මෘදු පිටපතක් වශයෙන් දොඩ පිටපතක් වශයෙන් සහ ශබ්දයේ වශයෙන් අවුට්පුට් කරන්න පුළුවන් තොරතුරු. අන්න ඒ තොරතුරු තමයි වර්ග කරන්නේ. දැන් උදාහරණයක්
output කරන්න පුළුවන් එකක් තමයි monitor පරිගණක තිරේ. එයා මොනවද soft copy එක. එයා soft copy එක. projector multimedia projector නේ. එයා soft copy එක. ඊට පස්සේ printer මොකක්ද? hard copy. photocopier hard copy නේ. ඊට පස්සේ plotter ලකුණු කරන්නේ hard copy එක. ගෙවල් වල plan එහෙම අදින්න පුතේ ලකුණු කරන්නේ plotter එකේ නේ. ඊට පස්සේ speaker ශබ්දේ නේ. ශබ්දය out වෙන මෙන්න මේවා තමයි පුතේ output devices කියලා අපි කියනවා. monitor, projector, printer, photocopier, plotter ලකුණු කරන්නේ කියලා අපි කියනවා. speaker ඒවා ශබ්ද දැන් මොනිටරේ ප්‍රොජෙක්ටරෙන් මෘදු පිටපත අල්ලන්න බෑ. we can't touch. printer, photocopier, plotter එකෙන් එන output අපිට අල්ලන්න පුළුවන්. භෞතිකයි. ඒවට කියනවා දෘಢ පිටපතක් කියලා. speaker එකෙන් එන ශබ්දේ කනට තමයි ග්‍රහණය කරගන්න පුළුවන්. අතර අල්ලන්න බෑනේ. headphones පුළුවන්. headphones නේ. සිංහලෙන් කියන ඉස්බනුව කියලා නේ. headphone හිස්බනුව අර කණේ headphone එක නේ. ඒකේ ඔළුවටත් එනවා මයික් එක ඔක්කොම එනවා. ඒක ඉන්පුට් අවුට්පුට් දෙකම. හරි නේද? ලියාගමු ඉක්මනට කරමු මේක ලේසියිනේ. එහෙනම් මොනිටරේ සිංහලෙන් කියන මොකද පුතේ? මොනිටරේ සංදර්ශකය කියනවා, පරිගණක තිරය කියනවා නේ. විවිධ නම් වලින් හඳුන්වනවා. එහෙනම් බලමු අපි ඊළඟ කෑල්ල. දැක්වීමක් කියන පුතේ මෙහෙම අඳින්න පුළුවන්. මොනවද ඒවා? ආලෝක පෑනනේ. පුළුවන් ගැටලුවක් නෑ පුතේ. මේක වෙනම ලියන්න පුළුවන්. ස්පීකර් එකෙන් ශබ්ද විතරයි. මේක හෙඩ්ෆෝන් කමක් නෑ. ඉතින් මේකට වඩා හොඳයි. තව ලියන්න පුළුවන්. මේවා ලියන්න හොඳ මේවා. මොනිටර්, ප්‍රොජෙක්ට් ඒවා ලියලා 6ක් විතර ඇහුවොත් මේ දෙක ලියන්න නැත්නම් ඉතින් ස්පීකර් එකේ ලියලා අතර ආයේ හෙඩ්ෆෝන් ලියන්න එපා. මොකද සේම් හෙඩ්ෆෝන් එකේ තියෙන ස්පීකරෙන් තමයි මේ වෙන්නේ වෙන්නේ. හරි. දැක්වීමක් තමයි මොනවද? ලයිට් පෙන්, ආලෝක පෑන, මවුස් එක, දන්නවනේ මූසිකය, ට්‍රැක් බෝල්, මෙහෙයුම් යටිය නේ, ට්‍රැක් බෝල්, ඊට පස්සේ ජොයිස්ටික් කියන්නේ මොකද්ද? සිංහලෙන් කියන්නේ ඔකට මාර්ග ගුලාව. මාර්ග ගුලාව මෙයා. මේක මෙහෙයුම් යටිය නේ. ලයිට් පෙන්, මවුස් මෙයා මාර්ග ගුලාව, මෙයා මෙහෙයුම් යටිය. සිංහලෙන් තමයි පැටලෙන්නේ නෑ නම් දෙක. මෙහෙයුම් යටිය. හරි. ටච් ස්ක්‍රීන් එක දැක්වීමට ගන්න පුළුවන්. අපි ඊට අපි හොඳව දීලා බැරිමොත් ගමු නේ. ලයිට් පෙන් හරි, ආලෝක පෑන, මවුස් එක හරි, ට්‍රැක් බෝල් හරි, ජොයිස්ටික් හරි, ඒ වගේ ඒවා ලියලා මදි වුණොත් අරක ගමු පුතේ. තව කියන බලන්න මෙහෙම ඒවා තියෙනවා. අපි පොයින්ටර් එකක් වශයෙන් යූස් කරන්න පුළුවන් ඒවා. ටච් පෑඩ් එකක් පුළුවන්. ඉතින් අපි ටච් ස්ක්‍රීන් ගමු. බැරි කමක් නෑනේ. ටච් ස්ක්‍රීන් එකක් ගන්න පුළුවන්. ඉතින් අවුලක් නෑ. ටච් ස්ක්‍රීන් නේ. ඊට දැන් දෙකක් විතර හෙවොත් පුතේ මේවා ලියන්න. බැරි වුණොත් ටච් ස්ක්‍රීන් එක ලියන්න. මොකද හොඳ උදාහරණේ ලයිට් පෙන්, mouse, trackball, joystick කෙලින් මේක device එකක්මනේ. දැන් touch screen එකේ input එකක් වෙන්නේ අපේ ඇඟිල්ලනේ පුතේ. ඒතකොට එතන මේ pointer එකක් වෙන්නේ. ඒක නිසා මේක නොලියන තරම හොඳයි ඈ. මේව ලියන්න. light pen, mouse, trackball, joystick වගේ ඒවා ලියලා තව වැඩිපුර හැවොත් විතරක් මේක එච්චරම හොඳම උත්තරයක් නෙවෙයි. මේවා තමයි හොඳම උත්තර. මේවා real answers. නිසා මේවා ලියලා බැරි වුණොත් අර වගේ එකක් ලියන්න. හරි නේද? trackball කියන එකට සිංහලෙන් මොකද්ද කියන්නේ? කොහොමද පුතේ? trackball trackball එකට කියන්නේ මාර්ග ගුලාව. තුලාව නෙවෙයි. ඒක වෙන්නේ පුතේ මවුස් එක වගේමයි මෙහෙම තියෙන්නේ. මේ බෝලේ අතපත ගාදී ඊතලේ එහාට මෙහාට යන මවුස් එකකින් කරන කාර්ය තමයි. මවුස් එකට වඩා අඩු ස්පේස් එක කරන්න පුළුවන්. ඒක තමයි වාසිය. හරි. එහෙනම් මෙතන අහනවා ඉන්පුට් අවුට්පුට් දෙක මොනවද? එකක් තමයි අංකිත කැමරාව. මොකද සිංගල් ඉංග්‍රීසි වලින් කියන්නේ ඩිජිටල් කැමරා. අංකිත කැමරාව ඉන්පුට් අවුට්පුට් දෙකම පුළුවන්. හෙඩ්සෙට් එකක් පුළුවන් නේ. හෙඩ්සෙට්. තව පුළුවන් අපිට හෙඩ්සෙට් එක පුළුවන්. අයි ටච් ස්ක්‍රීන් එක. ටච් ස්ක්‍රීන් එකක් පුළුවන්. අයි ටච් කරනකොට ඉන්පුට් එක බලනකොට අවුට්පුට් එක. එහෙනම් ඩිජිටල් කැමරා, හෙඩ්සෙට්, ටච් ස්ක්‍රීන් නේ. මෙන්න මේවා තමයි ආදාන. අයි CD writer very good. CD writer නේ. DVD writer එකෙන් ලියනකොට output එකක්, කියවනකොට input එකක්. CD writer සමහර ඒ printer එක පොතේ scanner දෙකම තියෙනවා නේද? 2 in 1 මොකද කියලා දෙන්නේ?
ඔව් එතකොට හැබැයි එතකොට පුතේ ඒකට එහෙම කියන්න බෑනේ අපිට. ඒ කියන්නේ ඒක එතකොට ස්කෑනර් printers devices දෙකක් එකට සෙට් කරලා තියෙන පුතේ එතන. ඒක ලියන්න එපා ඒකට. ඒ කියන්නේ devices දෙකක් එකට සෙට් කරලා තියෙන දැන් ඒ තියෙනවා මම හිතන all in one නේ. ඒ කියන්නේ all in one කියලා තියෙනවා නේ printers එකේ. මේකේ ස්කෑන් එකයි printer එකයි දෙකම තියෙනවා. එහෙම ඒවත් තියෙනවා. එහෙනම් all in one printer කියලා ලියන්න වෙනවා අපිට. නේද? printer කියලා ලියන්න බෑ ඒ වෙලාවට. හරි. එහෙනම් මොනවද digital camera සිංහලේ අංකිත කැමරාව, headset කියන්නේ හිස් බණුව, touch screen ස්පර්ශක තිරය, CD තැටි ලියනය, DVD තැටි ලියනය. මොකද ලියනකොට data output, කියවනකොට data input කියලා අපිට සලකන්න පුළුවන්. හරි. මේක තනියෙන් කරන්න ඕන ඔයාලා. පුළුවන් දරුවෝ ටික කරන්න. මෙන්න මේ වගු දෙක තනියෙන් ෆිල් කරන්න. CRT කියන්නේ පරිගණක දිර වර්ගයක්. මම පස්සේ මොනවද කියලා දන්නේ නැති කියලා දෙන්න. LCD LED කියන්නේ අපේ අලුත් පරිගණක දිර. එතකොට මුද්‍රණයන්ට වර්ග දෙකයි ඝට්ටනයයි ඝට්ටන නොනයි ඒවත් පොඩ්ඩක් ලියන්න බලන්න. තනියෙන් වගු දෙක ෆිල් කරන්න. කිසි ප්‍රශ්නයක් ලකුණු දෙනවා. දැන් ඔයාලා මොනිටර් කියලා ඉංග්‍රීසි වල ලියවට කිසි ප්‍රශ්නයක් ලකුණු දෙනවා. මොනිටර් කියලා ඉංග්‍රීසි වල ලියන්න පුළුවන්. සිංහලෙන් අමතක කරන කිසි ප්‍රශ්නයක් නැහැ ලියන්න පුළුවන්. එහෙම දෙනවා. හැබැයි ලියන්න එපා මෙහෙම. The monitor is output devices we can use to outputs of copy. එහෙම ලියුවොත් බින්දුවයි. වාක්‍ය ලියන්න බෑ. ඔයාලට use කරන්න පුළුවන් technical word එක විතරයි. දැන් සමහර පේපර් වල අපිට ආවුන ළමයි ලියන මෙහෙම. These are the input devices. මොනවද? keyboard mouse. එතකොට වැරදි. එහෙම ලියන්න බෑ. ලියන්න. ආදාන උපාංගයන් සඳහා උදාහරණ කීපයක් පහත දෙන්නේ. keyboard mouse. එතකොට ආංශක පිළිගන්නවා. නම් ලියන්න බෑ. දැන් ඔයාලා දන්නවද මේ CRT දිරන අර ඉස්සර ආය පුතේ පරිගණක දිර වර්ගයක් මෙන්න මේ වගේ දිර ලොකු දිර මෙන්න මෙහෙම පිටිපස්සට ලොකුවට දින පරිගණක දිර ආවේ ඕම් බොහොම ඔවා තමයි CRT ගන්න ලොකු දිර ආවේ LCD LED කියන මේ වගේ දැන් පාවිච්චි කරන පැතලි දිර ඔය පැතලි දිර දින පරිගණකව තමයි LCD LED කියන්නේ නා CRT ලියපුව කමන්නේ CRT වල ලක්ෂණ එකක් තමයි අපි අහමුනේ කට්ටියෙන් අහමු මට කියන්න බලන්න යසික් කියන්න පුතේ CRT වල ලක්ෂණ මොනවද? ප්‍රමාණයෙන් විශාල වීම. very good. කිමින් කිය පුතේ මට ඊළ එකක් ලියන්න ඕනේ. භෞතික ප්‍රමාණය විශාල වීම. very good. තව විදුලි පරිභෝජනය වැඩි වීම. very good. විදුලි පරිභෝජනය වැඩි වීම. විදුලි පරිභෝජනය වැඩි වීම. හරි තව අහිතකර කිරණ පිට කිරීම. very good පුතේ අහිතකර විකිරණ නේ අහිතකර විකිරණ නිකුත් කිරීම තව කැතෝඩ කිරණ වල භාවිතා කිරීම. ඔව් කැතෝඩ කිරණ වල භාවිත එකක් හරි අපිට තව ලියන්න බැරිද මේකේ අධික බරකින් යුක්තයි නේ එකක් උලනේ පෝටබල් නෑ නේ මේක අරන් යන්නේ යමාරුනේ අධික බරකින් යුක්ත වීම very good යසින් very good එහෙනම් මොනවද පුතේ ඔන්න CRT ලක්ෂණ භෞතික ප්‍රමාණය විශාල විතා ලොකු ඉඩක් කරන්නේ මේසෙ තිබ්බහම මේසෙන් ඊට විදුලි පරිභෝජනය ඉතාම ඉහළයි අහිතකර විකිරණ නිකුත් කරනවා අධික බරකින් යුක්ත ඒ වගේ පිට කරන තාපය වැඩි තාපයටනේ උපරිම විභේදනකේ සීමා රහිතයි නේද සහිතයි පුතේ රහිතයි තාප very good නිකුණ තාප භාවිතය වැඩි තාපය ගොඩක් පිට කරනවා පුතේ CRT වල ලොකු තාපයක් පිට කරනවා මොකද එයාගේ අර කාර්යක්ෂමතාව අඩු වෙන කාර්යක්ෂමතාව අඩු කියන්නේ වැඩියෙන් තාපය පිට කරනවා. ඒවා ලියාගමුද භෞතික ප්‍රමාණයේ විශාල වීම, විදුලි පරිභෝජනයේ ඉහළ වීම, අහිතකර විකිරණ නිකුත් කිරීම, අධික බරකින් යුක්ත වීම, මේ අධික තාපයක් පිට කිරීම, විභේදන අගයේ සීමා සහිත මිල කියන්න එපා පුතේ. මිල වගේ එකක් දාන්න මොකද මිලව නිකන්වත් දෙන්නේ නැහැ. නිකන්වත් කියන්නේ සල්ලි වලට නෙමෙයි නිකන් දුන්නත් ගන්න නැහැ දැන් CRT. මේ තිර දැන් ඔයාලගේ ගෙවල් වල තියෙන පුතේ කාටද නිකන් දෙන්නක එපා කියනවා. විකුණනවා තියා හිතන්නත් බෑ. මේක මිල වැඩි නෑ මිල නිකන්වත් දෙන්න බෑ. තේරුණාද? මේවා දැන් කවුරුත් ගන්න නෑනේ පුතේ. හරි. එහෙනම් CR ඕක අනිත් පැත්ත CRT LCD මොනවද?
භෞතික ප්‍රමාණය භෞතිකව අඩු ඉඩක් නේද අවශ්‍ය වෙන්නේ. අඩු ඉඩක් අවශ්‍ය වෙයි. විදුලි පරිභෝජනය අඩුයි. අහිතකර විකිරණ නිකුත් නොකරයි. ඇස් වලට ලොකු ගැටලුවක් නැහැ. බර අඩුයි. පිට කරන තාපය අඩුයි. ඒක ලියාගන්න. භෞතිකව අඩු ඉඩක් අවශ්‍ය වෙයි. විදුලි පරිභෝජනය අඩුයි. අහිතකර විකිරණ නිකුත් නොකරයි. බර අඩුයි. ඒ වගේම පිට කරන තාපය අඩුයි. පිට කරන තාපය අඩුයි. ඒව ලියාගමුද? භෞතිකව අඩු ඉඩක් අවශ්‍ය කරන්නේ විදුලි පරිභෝජනය අඩුයි. අහිතකර විකිරණ නිකුත් කරන්නේ නැහැ. බර අඩුයි. ඒ වගේම අඩු තාපයක් තාපය පිට කරන්නේ නැත්තේ නෑ, පිට කරනවා. හැබැයි ඒක අඩුයි. අඩු තාපයක් පිට කරයි. හරි නේද පුතේ? එහෙනම් අපි යම් printers කියන මුද්‍රණ දැන් මේවා soft copy නේ. මෙන්නම hard copy දාන්නේ. ඔයාලා දන්නවා printers දැන් උදාහරණයක් පුතේ printers වර්ග දෙකක් ගන්න අපි කියනවා impact කියලා කියන ඉංග්‍රීසි වලනේ impact. මෙයා non impact කියලා කියන ඝට්ටන නොවන සහ ඝට්ටණය වන කියලා කියනනේ. මෙයා වෙන්නේ පුතේ very good විශ්මි print වෙනකොට කඩදාසියට පහර දෙන අතර මේ head එකෙන් මෙහෙම පහර දෙනවා. ඒ කියන්නේ ගැටීමක් කරන ටක් 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 කියලා ගැටෙන. ඒවයි ඝට්ටන කියන්නේ. ඒතර ඝට්ටන impact printers වල ලක්ෂණ තමයි පුතේ. ඒක මට කියන්න කවුද අපිට අපි අහමු දිල්කි මොනවද ඝට්ටන වල ලක්ෂණ? කියන්න පුතේ. මයික් නේ. කාර්යක්ෂමතාව අඩුයි. අහුන්නේ පුතේ. very good. කාර්යක්ෂමතාවය අඩුයි. අඩු කාර්යක්ෂමතාවය ඇති ස්පීඩ් එක අඩුයි වෙලා යන print එක. තව පිටපත් වල ගුණාත්මක භාවය අඩුයි. very good. ගුණාත්මක භාවය අඩුයි. තව අධික ශබ්දයක් නිකුත් වේ. very good. අධික ශබ්දේ අධික ශබ්දය. තව පුතේ වියදම අඩුයි. cost එක අඩුයි. printing cost එක අඩුයි. cost එක නැත්නම් වියදම අඩුයි. very good. හරි එහෙනම් ඝට්ටන නොවනේ වගේ අනිත් පැත්ත මොනවද? කාර්යක්ෂමතාවය වැඩි. ගුණාත්මක භාවය වැඩි. අධික ශබ්දයක් නිකුත් වෙන්නේ නැහැ. වියදම වැඩි. සාපේක්ෂව මෙයාට වඩා වියදම වැඩි. බැංකුවලේ පාවිච්චි කරන මෙයා ඩබල් සිප් වලේ print කරන්න පුළුවන්. නැහින අපි ලියාගමු ලියලා නැත්නම් ඝට්ටන මුද්‍රණ යන්ත්‍ර කාර්යක්ෂමතාවය අඩුයි. ගුණාත්මක භාවය පිටපත් වල ගුණාත්මක භාවය අඩුයි. පිටපත් වල ගුණාත්මක භාවය අඩුයි. අධික ශබ්දය නිකුත් වේ. අධික ශබ්දයක් නිකුත් වේ. රෙකෝඩ් එක පුතේ මම YouTube දාන්න ඔයාලට ඩවුන්ලෝඩ් ගිය සතියක් බලන්න නෑ. ගිය සතියේ මේ මුල මේ ටියුට් එක මුල ටික කරලා YouTube තියෙනවා බලන්න පුළුවන් ඔයාලට. අධික ශබ්දයක් නිකුත් වේ. ඊට පස්සේ කාර්යක්ෂමතාවය අඩුයි, ගුණාත්මක භාවය අඩුයි, අධික ශබ්දයක් නිකුත් වෙනවා. තව අපි කිව්වා ඝට්ටන ඒ වගේ cost එක අඩුයි, වියදම අඩුයි. වියදම අඩුයි. printing cost එක අඩුයි. හැබැයි අර කාබන් පිටපතක් සහිත කොළ මුද්‍රණය කරන්න පුළුවන් ඈ. කාබන් පිටපත් මුද්‍රණය කරන්න පුළුවන්. මුද්‍රණය කළ හැකි. ඒ කියන්නේ බැංකුවල එහෙම යූස් කරන පුතේ අර ඩබල් සිප් වලේ කාට්‍රිජ් කිව්වොත් බෑ පුතේ නේද? කාට්‍රිජ් නෙවෙයි මේක පාවිච්චි කරන්නේ. මේකේ යූස් කරන්න පුතේ රිබන් එක. කාට්‍රිජ් යූස් කරන අනිත් ඒවා. අපි දැන් උදාහරණයක් මේ ෆෝටෝකොපි එක කාට්‍රිජ් දැකලා තියෙනවනේ ඔයාලා ෆෝටෝකොපි එකේ කාට්‍රිජ් එක දැකලා දෙන්න. ඕන කාට්‍රිජ් කියලා ගේම ගලවලා පෙන්නන්නම් ඔයාලට. මේ නිකන් ගලවන්නේ මේ නැත්නම් වෙනවද නැවලට මේක තමයි ටෝන කාට්‍රිජ් එක. මේක තමයි ටෝන මේ නිකන් ගලවලා ගන්න දෙන්නේ. මේ අපි මේව කරන්න පුතේ මේක ඔරිජිනල් එක ගලු ගානකට අපි මේ කපනවා මෙතන. කපලා ටෝනර් ඩස්ට් එක පුරවලා ඩස්ට් එකක් එන්නේ පොඩි ඩස්ට් එකක්. ඒක මෙහෙම පාවෙල එනවා හුලකට. ඒක පුනිලිකම මේ දාලා මේක සීල් කරලා ආයි ෆෝටෝ මැෂින් එකට හයි කරගෙන මේක කරන්නේ. මේවා ටෝන කාට්‍රිජ් කියන පුතේ මේ ෆෝටෝ මැෂින් වල යූස් කරන්නේ.
එතකොට අර තව තියෙනවා ඉන්ජෙක්ට් එකේ ටෝන කාට්රිජ් නෙවෙයි ඒකේ තියෙන ටෝන නෙවෙයි ඒකේ ලික්විඩ් එක තියෙන්නේ. මේකේ ටෝන කියන්නේ ඩස්ට් එකක්. ගට්ටනේ වගේ ටෝනස් නෙවෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ රිබන් එකක් උතේ තින්ත ලොබ්බල ඒක ඩ්‍රයිව් වෙලා තියෙන්නේ. රිබන් එකේ තියෙන තින්ත තමයි කඩදාසිය වදින්නේ. ඒ කියන්නේ ක්වොලිටි එක අඩු. ඒ කියන්නේ ඒක හරි අවම මෂින් තමයි තින්ත යූස් කරන්නේ. ඇත්තට පුතේ දැන් ඔයාලා මේ අපි ෆෝටෝකෝපි කරනවානේ මේ කොළ තියෙන්නේ. ඔයාලා ටියුබ් ගන්නකො. ඔය ටියුබ් කවදාවත් කෑන හොතන්න එහෙම ගන්න එපා ඔයාලා ඉවරුනන් පස්සේ. ඇයි ඒ? ඕක පුතේ අතකාලා බලන්න හරියට තද කරලා අත ගාව තද වෙනවා ටෝනර් එක. එතකොට ඔය කෑම වලට කරනවා. දැන් ඉස්සර මට මතකයි පොඩි කාලේ ආප්පෝ දාලා දෙනවා කඩදාසි. පත්‍රත් එහෙමනේ. ඒ ටෝන ඩස්ට් එක තියෙන්නේ. ඒවා පිළිකාකාරයි. ඔයා කියන පුතේ මම KN95 දෙකක් විතර දාලා තමයි ටෝන ඩස්ට් එක පුරවන්නේ. වෙලාවට සන්ග්ලාස් උත් දාගන්න. ඒ කියන්නේ ඒක එච්චරට විසයි. එතකොට හිතන්න කෙලින්ම ආහාර මාර්ග එකතු නොනේ. මම එවන්න දැන් ලින්ක් එක දාන්නම් ඔයාලට. හරි එහෙනම් මේක අනිත් පැත්ත ලියන්න මේ පැත්තේ. කාර්යක්ෂමතාවය වැඩි, ගුණාත්මකභාවය වැඩි, අධික ශබ්දයක් නිකුත් නොවේ, වියදම වැඩි, කාබන් පිටපත් මුද්‍රණය කරන්න බෑ. වර්ණ පිටපත් මුද්‍රණය කරන්න පුළුවන් මෙයාගේ. හරිනේ මම දාන්න. channel එක මම දාන්න. ඒකේ පුතේ තියෙනවා ඔයාලගේ මේ දිගටම වගේ මේ ටිකේ කර අන්තිම මාස දෙකේ වගේ දෙන කලින් යන Telegram එකේ තියෙන්නේ. මේ දාන්න ඉන්න link එක දාන්න. message වලින් දාන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා link එක දැම්මා ඔයාලට. සර් ගට්ටන එකේ කලය ගට්ටන මෙහෙම පුතේ විවිධ වර්ණ බෑ. සමහර ගට්ටන ඒවා තියෙනවා නිල් පාටින් print කරන ඒවා තියෙනවා. සමහර ගට්ටන කළු පාටේ only one color. varieties බැදෙන. මේ වගේ අපිට පුළුවන් ගට්ටන නොවනේ මේ කලර්ස් හතරක් use කරන මොනවද කලර්ස් හතර දන්නව ඔයාලා? C M Y K නේ. cyan, magenta, yellow, black කලර්ස් හතරක් use කරනවා නේද? එතකොට මේ ගට්ටනේ වගේ එක්ක කළු නම් කළු, කොළ නම් කොළ, නිල් නම් නිල් වර්ණ මෙහෙම බෑ නේ. හරි නේද පුතේ? එහෙනම් මේ පැත්ත ලිව්වනේ. මේ පැත්ත ලිව්ව එකේ විරුද්ධ පැත්ත ලිය. අධික ශබ්දයක් නිකුත් නොවේ, වියදම වැඩි, වර්ණ පිටවට ලබා ගන්න පුළුවන්, ගුණාත්මක භාවයේ ඉහළයි. ඒක ලියන්න. හරි පොඩි ප්‍රශ්නයක් ලියාගමු වෙනවා. පොඩි ප්‍රශ්නයක් යටි ලියන්න උට ඉඩ දිනන මෙන්න මෙතන. ලියා ගන්න. ගට්ටන මුද්‍රණ යන්ත්‍ර සඳහා උදාහරණ දෙකක් ලියන්න. ගට්ටන මුද්‍රණ යන්ත්‍ර සඳහා උදාහරණ දෙකක් ලියන්න. මෙතන ලියන්න ගට්ටන මුද්‍රණ යන්ත්‍ර සඳහා උදාහරණ දෙකක් ලියන්න. දෙවෙනි එක ඊට තියලා ලියන්න. දෙවෙනි එක ගට්ටන නොවන මුද්‍රණ යන්ත්‍ර සඳහා උදාහරණ තුනක් ලියන්න. මේකට දෙකයි. ගට්ටන මුද්‍රණ යන්ත්‍ර සඳහා උදාහරණ දෙකයි. ගට්ටන නොවන මුද්‍රණ යන්ත්‍ර සඳහා උදාහරණ තුනයි ලියන්න. ඒක නේද හයියෙන් ගැටෙන ඒවයි ගැටෙන්නේ නැති ඒවයි මම ඔයාලගෙන් අහන්නේ. හරි ලියන්නකො ලියලා ඉවරයි අතුස්සන්න මම එයාලෙන් ප්‍රශ්න අහන්න කැමතියි කියන බලෙන් අහන්නේ අපි කැමතියි විතරයි ප්‍රශ්න අහන්නේ නේද? බලෙන් අහන්නේ නිකන් බය වෙනවනේ ඊට පස්සේ එයාලා. ඉවරයි අතුස්සන්න පුතේ. හයියට පටන් ගන්න නෑ අද අර කලවෙති ප්‍රශ්න මම මේ පරක්කු කරේ ඒක අයින් කරන්න ඕනි කියලා දාලා. දිනෙන් තමයි හොයන්න වෙන්නේ පුතේ. ගිය සැරේ රිවිෂන් පාර්ට් 1 අර රිවිෂන් ඩේ 1 කියලා ඇත්තේ නේද? එහෙම නැත්තේ නේ. දිනෙත් එක දාලා තිබ්බා බලන්න. හරි අමෝද්‍ය කියන්න බලන්න ගට්ටන මුද්‍රණයට දෙකක් මට කියන්න බලන්න. ගට්ටන ඒවා මොනවද? line printer, Oh, very good. Line printer, සිංහලේ කියන පේලි මුද්‍රකය. තව තිත්න්‍යාස මුද්‍රකය, very good. තිත්න්‍යාස අපි ඉංග්‍රීසි වල කියන dot matrix කියලා අපි කියන dot matrix printer. දැන් පුතේ line printer එකේ වෙන්නේ පේලි printer එක. එයා ටිකක් කාර්යක්ෂමතාව වැඩි dot එකට වඩා
ඩොට් එකේ වෙන්නේ ඩොට් වලින් තමයි print වෙන්නේ. නේද? මුද්‍රණ යන්ත්‍ර වර්ග දෙකයි line printer and dot matrix printer නේ. රිවිෂන් day 1 කියලා තියෙන මේ වීඩියෝ එක. ඊට පස්සේ මට එහෙනම් කියන්න බලන්න මේක ඊළඟ ප්‍රශ්නේ. අපි අහමු සදුන් කියන්න පුතේ ඝට්ටන නොවන ඒවා තුනක්. තාප මුද්‍රකය, ලකුණු කරණය, ලේසර් මුද්‍රණ යන්ත්‍රය. very good. thermal printer නේ thermal printer තාප මුද්‍රකය ඊට පස්සේ තව තියෙනවා inkjet තීන්ත විහිදුම් නේ inkjet තව තියෙනවා ලේසර් මුද්‍රණ යන්ත්‍රය ලේසර් තීන්ත විහිදුම් thermal හරිනේ ස්පෙලින් thermal th නේ thermal printer නේ thermal කියන්නේ තාප මුද්‍රකයේ inkjet තීන්ත විහිදුම් නේ ලේසර් කියන්නේ ලේසර්ම තමයි. දැන් උදාහරණයක් ඔය ඔයාලා ෆුඩ් සිටියේ හරි කීල්ස් වගේ වෙයි බඩු ගත්තාම ඒ බිල print කරන්නේ මේ thermal printer තාප මුද්‍රකයේ. ATM එකේ බිල print වෙන්නේ තාප මුද්‍රකයේ. ෆොටෝ printing කරන ඇල්බම් එකම print කරන්නේ inkjet. ඔයාලගේ ටියුට් එකේ මම ගහලා දෙන ලේසර් වලින්. ලේසර් තමයි ස්පීඩ් එක වැඩි වුණොත් ලේසර් ස්පීඩ් එක වැඩි. ප්ලොට් එක ගන්න බෑ පුතේ. ඒක ගන්න පුළුවන් මේකට නෑ. ප්ලොට් එක ගන්න පුළුවන් මේකට. මේ ගට්ටන එකට තමයි ගන්න. මොකද ප්ලොට් එකේ ඇතුළත පුතේ ගැටීමක් වෙනවා මේ. පෑනිකින් වගේ ගැටි ඇදෙන්නේ. කොහොම චූටියට ඇදෙන්නේ. ඒතර ප්ලොට් එක ගන්න බෑ ගට්ටන නොවන එකට පුතේ. ප්ලොට් එක දැම්මොත් දාන්න වෙන අපිට ගට්ටන එකට. ඒක අපේ සාමාන්‍ය normal print එකක් නෙවෙයි special purpose print එකක්. මොකද ගෙවල් වල සැලසුම් මෙහෙම අදින්න අපි ප්ලොට් එකේ. ඒක ගැලපෙන්නේ පුතේ ගට්ටනේ වට තමයි ලියන්න ගැලපෙන්නේ. ගට්ටන නොවන එකක් එහෙම නෙවෙයි. මම නිකම් මාතෘකාවලදී වල දීලා මේකෙන් පස්සේ නිකන් දීලා ඉතින් ප්ලොට් එක කියලා වෙනම මාතෘකාවක්. ඒක ගට්ටන නොවන එකට ගණන් කරන්න බෑ පුතේ. ඒක ගැටීමක් වෙනවා. ඒතරම තිත් චූටි සියුම් තිත්වලින් තමයි ප්ලොට් එකේ පොඩි පෑන් එකක් මේකේ නැදෙන්නේ. එහෙනම් ගට්ටන නොවන ඒවා තමයි පේලි මුද්‍රකය, තිත් න්‍යාස මුද්‍රකය. මේ දෙන්නගෙන් ස්පීඩ් මෙයක්. thermal කියන්නේ තාප මුද්‍රක අර සුපර් සෙන්ටර්ස් වල එහෙම බිල් print කරන කෙනා. inkjet කියන්නේ inkjet කියන්නේ තීන්ත විහිදුම්. ඇල්බම් එකම ෆොටෝ print කරන කෙනා. laser කියන අපි ටියුට් එහෙම ගන්න ස්පීඩ් printers වලට තමයි අපි ඔය කතා කරන laser printers කියලා කියන්නේ. එහෙනම් අපි යම් පහලට මෙතන තියෙන පුතේ දැන් පරිගණක මතකය ගැන. පරිගණක මතකය. දැන් ඔයාලා දන්නවද පරිගණක මතකයේ පාවිච්චි කරලා දත්ත තොරතුරු ගබඩා කරන්නනේ. දැන් පුතේ මධ්‍ය සැකසුම් ඒකකට ඍජුව ප්‍රවේශෙන්න පුළුවන් මතකවල අපි කිව්වා ප්‍රාථමික මතක කියලා. මධ්‍ය සැකසුම් ඒකකට ඍජුව ප්‍රවේශෙන්න බැරි ඒවට කිව්වා ද්විතීයක මතක කියලා. primary and secondary කියලා අපි කියනවා. දැන් මධ්‍ය සැකසුම් ඒකකට ඍජුව ප්‍රවේශෙන්න පුළුවන් කිට්ටුවෙන් තියෙන ඒවා මොනවද ඒවා? ඔයාලා දන්නවා RAM random access memory. තව තියෙනවා ROM read only memory. තව තියෙනවා cache memory නිහිත මතකය කියනවා වාරක මතකනේ cache memory. මේවා primary. තව තියෙනවා register memory. register memory. මෙන්න මේවා පුතේ primary memory. ඒ කියන්නේ CPU ට ඍජුව කියවන්න පුළුවන් දේවල්. මේවා CPU ට ඍජුව කියවන්න පුළුවන් මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශලා දත්ත කියවන්න පුළුවන්. අපි ඒවට කියනවා primary memory කියලා. CPU ට ඍජුව කියවන්න බැරි නම් අපි කියනවා secondary memory කියලා. ඒවා තමයි ද්විතීයක මතක කියලා අපි කියන්නේ. තේරුණාද? එහෙනම් පොඩ්ඩක් මෙතන ලියාගමු. primary memory. සිංහලෙන් කියන ප්‍රාථමික, ඉංග්‍රීසි වලින් කියන primary memory කියලා. ද්විතීයක මතකවලට අපි කියනවා secondary memory. දැන් primary තමයි එක්කෙනෙක් RAM. තව මොනවද තියෙන පුතේ? ROM. තව තියෙනවා cache memory වාරක මතකය කියලා කියනවා නිහිත මතකය කියනවා. තව ඉන්නවා register memory. register memory. register memory. register memory. පස්සේ අපි කතා කරමු මොනවද කියලා. ඒවා registers කියලා කියනවා. ROM, RAM, ROM, cache memory, register memory. ද්විතීක මතකයට උදාහරණ තමයි hard disk තියෙනවා, CD, DVD, Blu-ray. ඔය ප්‍රකාශ මාධ්‍ය කියලා වර්ග කරන පස්සේ Blu-ray. ඊට පස්සේ තව තියෙනවා pen drive. සරලි මතක කියන්නේ flash drive කියනවා, pen drive කියලා කියනවානේ. pen drive. flash drive කියලාත් අපි ඔකට කියනවා flash drive කියලාත් කියනවා. floppy disk. floppy. තව තියෙනවා magnetic tape.
චුම්බක පටි magnetic tape මෙන්න මේවා තමයි පුතේ අපි කියන්නේ මොනවා කියලාද ද්විතීයික මතක කියලා කියන secondary memory කියලා මොනවද පුතේ නා hard disk සිංහලෙන් කියන්නේ දෘಢ තැටිය CD DVD Blu-ray ඒවා ද්විතීයිකයි pen drives memory chip තාගන්න memory chip floppy disk magnetic tape floppy disk කියන සිංහලෙන් කියන්නේ සුනාමිය තැටිය magnetic tape කියන්නේ චුම්බක පටි pen drives නම් pen එක අපි සිංහලෙන් කියන්නේ pan දාවකය කියන SSD ගන්නත් පුළුවන් නේ SSD කියන්නේ solid state disk hard disk කියන්නේ SSD මේ ගොඩාක් තියෙනවා ද්විතීයික මතක තේරුණාද කීපයක් ලියගෙන නේද RAM ROM cache memory register memory primary hard disk කියන්නේ ද්විතීයික මතකයක් CD DVD Blu-ray කියන්නේ ද්විතීයික මතක pen drive flash drive ද්විතීයික මතක floppy disk magnetic tape ඊට පස්සේ සුනාමිය තැටිය කියලා කියනවා ඉංග්‍රීසි වල සිංහලෙන් SSD solid state disk අහලානේ hard disk කියන SSD කියන්නේ අලුතෙන් කියන ඒ වගේ ඒවා ද්විතීයික මතක කියලා අපි කියනවා සිංහලෙන් ලියා ගන්න පුතේ hard disk එකට සිංහලෙන් කියන්නේ දෘಢ තැටිය CD නම් සංයුක්ත තැටිය සංයුක්ත DVD නම් බහුවිධ සංඛ්‍යාංක තැටිය pen drive නම් pan දාවකය floppy නම් සුනාමිය තැටිය magnetic tape නම් චුම්බක පටිය මේක ඝන තත්ත්වයේ දෘঢ় තැටිය මේක කියන්නේ ඝන තත්ත්වයේ SSD කියන්නේ ඝන තත්ත්වයේ දෘঢ় තැටිය හරි නේද එක්සෑම් එකේ සිංගල් නේම් එක දන්නේ නැත්නම් එතන ඉන්න මැඩම්ගෙන් හරි සර්ගෙන් එහෙම කියන්න බෑ පුතේ. එතන ITI ම නොවෙන්න පුළුවන් නේද? එක්සෑම් එකේ ඉන්නේ. ඉතින් ඔයාලා ඉංග්‍රීසි වල වර්ඩ් එකකට ප්‍රශ්නයක් නැහැ. ඒ විභාග වැඩ ඇවිල්ලා ඉන්න ITI ම නෙවෙයිනේ පුතේ. ඒ ඉන්න ටීචර්ස් ලෝක වචනේ දන්නේ නැහැ නේද? ඔයාලා තරංගත් එයාලා දන්නේ නැහැ. ඔයාලා කිව්වොත් එහෙම මෙහෙයුම් යටියක් කිව්වොත් එහෙම එයාලා බලයි මොකක්ද මේ කියලා. ඔයාලා කෝ රෙජිස්ටර් මෙමරි කිව්වොත් එයා රෙජිස්ටර් තියා රෙජිස්ටර් මත කිව්වොත් දන්නේ නැහැ. වාරක මත කිව්වොත් දන්නේ නැහැ. වරකනම් දන්නේ නැහැ. එහෙම දන්නේ නැහැ. පුතේ ITI නෑ නේ වගේ නේද? අපි යන්නේ නෑනේ ඉතින් පුතේ ITI කලාතුරකින් ඉන්න පුළුවන් මං හිතන්නේ හැමදාම ඉඳී කියලා. හරි එහෙනම් පොඩ්ඩක් ලියමු අර්ථකථනයේ ප්‍රාථමික මතකය. මට ඒකට උත්තර දෙන්න ශ්වේතා කියන්න බලන්න පුතේ ශ්වේතා ප්‍රාථමික මතකය කියන්නේ මොකක්ද ශ්වේතා? අර්ථකථනය CPU ට කිට්ටුවෙන් පිහිටන CPU ට ඍජුව ප්‍රවේශ වන මතකය. very good පුතේ very good. මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශ විය හැකි මතකයන් ප්‍රාථමික මතකයන් ලෙස හඳුන්වනවා. මේවා බොහෝ විට තියෙන්නේ කොහෙද? CPU ට කිට්ටුවෙන්. very good ශ්වේතා. හරි එහෙනම් උත්තරේ ලියාගමු පුතේ ප්‍රාථමික මතකයන් කොහොමද? ලියාගමු කියටතේ මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශ විය හැකි මතකයන් වේ. මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශ විය හැකි මතකයන් වේ. භාග්‍ය කියන්න පුතේ නම් ද්විතීක මතක කියන්නේ මොනවද භාග්‍ය සිනිරත්? මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශ විය නොහැකි මතක. very good පුතේ. එහෙනම් ද්විතීක මතකයට ලියා ගන්න මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශ විය නොහැකි මතකයන් ද්විතීයක මතකයන් ලෙස හඳුන්වයි. තේරුණා නේද පුතේ? එහෙනම් මධ්‍ය සැකසුම් කියන්නේ CPU නේ. CPU ට ඍජුව ප්‍රවේශ වෙන්න පුළුවන් අපි කියනවා ප්‍රාථමික මතක කියලා. CPU ට ඍජුව ප්‍රවේශ වෙන්න බැරි නම් අපි කියනවා ද්විතීයක මතක කියලා. එතකොට පුතේ ද්විතීයක මතක චුම්බක ප්‍රකාශ සහ ඝන වශයෙන් වර්ග කරන්න පුළුවන්. චුම්බක කියන්නේ මැග්නටික් මීඩියා, ප්‍රකාශ කියන්නේ ඔප්ටිකල් මීඩියා, ඝන කියන්නේ
solid state media කියලා අපි වර්ග කරන ඉංග්‍රීසි වලින්. උදාහරණ දෙක වැගින් ලියන්න කියනවා. magnetic media චුම්බක මාධ්‍ය නෙමෙයි magnetic optical කියන ප්‍රකාශනෙත් ලේසර් වලින් දත්ත ලියන්න කියන එක. හරි. තනියෙන් ලියන්න බලන්න පුළුවන් අය. චුම්බක මාධ්‍ය වල උදාහරණ දෙකක් නේ තුනක් විතර ලියන්න. optical තුනකුයි අර්ධ සන්නායක තුනක් විතර ලියන්න. චුම්බක මාධ්‍ය තුනක් විතර ලියන්න. කියන්නේ චුම්බක මාධ්‍යයක් තුල දත්ත ලියනවා නම් කියනවා කියනවා චුම්බක මාධ්‍ය කියලා. හැබැයි මේවා හොඳටම තියන්න ද්විතීක මාධ්‍ය සියල්ලම ස්ථිරව ගබඩා කරගන්න. හේතුව තමයි දැන් මෙතන කතා කර RAM එක తాවකාලිකයි නශ්‍ය මතකයක්. ඒ කියන්නේ විදුලිය විසන්දිනම RAM එකේ දත්ත ඉවත් වෙනවා. වාරක මතකයේ නශ්‍යයි විදුලිය විසන්දිනකොට දත්ත ඉවත් වෙනවා. රෙජිස්ටරයේ නශ්‍යයි විදුලිය විසන්දිනදීම දත්ත ඉවත් වෙනවා. හැබැයි අපි මේ කතා කරන ද්විතීක මතකවල දත්ත ඉවත් වෙන්නේ නැහැ විදුලිය විසන්දිනුනාට. ඒක තමයි යන්නේ තියෙන විශේෂත්වයනේ. ඒකේ විශේෂත්වය යන්නේ ඒකයි පුතේ. හරි ලියන්න බලන්න ඔයාලා පුළුවන් අය ලියන්න බැරියට මම කියන්නම්. චුම්බක මාධ්‍ය, ප්‍රකාශ මාධ්‍ය, ඝන මාධ්‍ය කියලා කියන අර්ධ සම්නායකත් කියන්නේ solid state කියලාත් මේකටම කියනවා. SSD කියලත් මේකම තමයි solid state කියන solid state media. මේකම තමයි solid state media කියන්නේ මේකම තමයි. විනාඩි 2-3ක් දෙන්න අපි ඉක්මනට කරමු ඈ මේ ටික ඉවර කරමු. තව ඩියුට් එකක් එහෙමමනේ. ඔයාලගේ විභාග ගැන තව හිතා ගන්නවත් නෑ බෑනේ පුතේ කවදා තියෙයිද මොනවා වෙයිද එදින නේද වෙලා අපි අහමු එහෙනම් මේක පෙබරවාරියේ නිකුණ ෂුවර් කරන්න බෑ තාම මොකද මේ ස්ට්‍රයික් එකත් එක්ක ප්‍රැක්ටිකල් වල ලකුණක් දුන්නේ නැහැ නේද රිසල්ට්ස් වල අවුට් දුන්නේ නැහැ නේ ප්‍රතිඵල දෙන්න බෑ ප්‍රැක්ටිකල් ටිකට ප්‍රැක්ටිකල් කරන්න බෑ ගුරු ස්ටැට්ස් දැන් ස්ට්‍රයික් නැත්නම් ප්‍රැක්ටිකල් කරන්න බෑ ඩෙල්ටා නිසා නැත්නම් කරන්න බෑ දැන් ඩෙල්ටා නිසා කොහොමද කරන්න බෑ දැන් අපි ප්‍රැක්ටිකල් දැන් ඇරියක් පුතේ මුසුන්ට බෑ නේ දැන් මම දනුවත් මට හිතන දේ මාතලෙන් දිස්ත්‍රික්කයෙන් 140ක්වත් මේ විදි පොසිටිව් කියලා තමයි මට හිතෙන්නේ මමත් පොසිටිව් මම දන්නේ නැහැ මමත් පොසිටිව් ඇති මට 140ක් මගේ නටා 25ට 125 නම් අනිවාර්යයෙන් මේක පන්නලා දෙන්න ඩිස්ට්‍රික්ට් එකක් ඒක නිසා ඩෙල්ටාම කියන්න බෑ කොවිඩ් ඇති කියලා මට හිතෙනවා ඇත්ත දත්ත නෙවෙයි මගේ දත්ත ආයේ මට පොඩි හිත කියන්නේ මට හිතන දේ 125කට ඇති කියලා හිතනවා අඩුම 25ට ඇතුළත එතකොට ආයි මේ පේන දෙක් මානක පුතේ මේ මං හිතන්නේ දැන් මේ ජීවිතේත් අපිට ෂෝ කරන්න බෑ යන විදිහත් එක නේ ඒක නිසා ඉතින් අපිට එහෙම විශ්වාස කරන්න බෑ පෙබරවාරිය තිබ්බොත් ලොකු දෙයක් ඔයාලගේ එක්සෑම් එක. මොකද කල්යන්න ඔයාලට පාඩුයි පුතේ. තේරුම්ක් නැහැ. හරි යොමාලි කියන්න බලන්න මොනවද පුතේ චුම්බක මාධ්‍ය උදාහරණ? දෘඩ තැටිය. ඔව් hard disk එක දෘඩ තැටිය. නම්‍ය තැටිය. ඔව් very good නම්‍ය තැටිය floppy. නම්‍ය තැටිය. ඔව් floppy disk කියලා අපි නම්‍ය තැටිය කියන්නේ. තව චුම්බක තැටිය. චුම්බක පටිනේ magnetic tape චුම්බක very good magnetic tape චුම්බක පටි එහෙනම් මේවා තමයි hard disk floppy disk magnetic tape මේවා තමයි පුතේ චුම්බක මාධ්‍ය මට එහෙනම් කියන්න චතුලි මොනවද පුතේ ප්‍රකාශ මාධ්‍ය චතුලි CD DVD oh very good DVD Blu-ray very good පුතේ Blu-ray කියලා අපි වර්ග තුනයි සංයුක්ත තැටිය බහුවිධ සංඛ්‍යාංක තැටිය Blu-ray වලට Blu-ray disk කියලා තමයි සිංහලෙන් වෙනසක් වචනයක් නෑ Blu-ray තැටි කියලා අපි කියනවා නේද එහෙනම් හැබැයි මේ වගේ විශේෂත්වය පුතේ ලේසර් වලින් තමයි දත්ත ලියන්නේ කියවන්නේ CD කියන්නේ සංයුක්ත තැටිය DVD කියන්නේ බහුවිධ සංඛ්‍යාංක තැටිය Blu-ray එකට Blu-ray ම තමයි. තව විශේෂයක් දෙන පුතේ මේකේ වර්ග තියෙනවා. D දැන් උදාහරණ CD ගත්තත් CDR කියලා එකක් තියෙනවා. ආයෙ දෙනවා CDRW කියලා එකක්. ඒ කියන්නේ පුතේ R කියන එකෙන් වෙන්නේ දත්ත ලියන
ලිව්වයින් පස්සේ එකපාරයි ලියන්න පුළුවන්. ඔතන කියවන්න පුළුවන්. RW කියන rewritable තියෙන දත්ත මක නැවත ලියන්න පුළුවන්. එහෙම ඒක පොඩක් එක්ස්පෙන්සිව් ඈ. පොඩක් ගණන් වැඩි. ලිව්වනේ. එහෙනම් අර්ධ සන්නායක තාක්ෂණ. ඝන මාධ්‍ය කියලා අපි කියන්නේ. ඒක මට කියන්න බලන්න අපි අහමු හෂිනි කියන්න පුතේ මොනවද ඝන මාධ්‍ය නැත්නම් අර්ධ සන්නායක මාධ්‍ය? හෂිනි pen drives, very good pen drives නැත්නම් අපි කියනවා සැනලි දාවක කියන ඒවටින් සිංහලේ pen drives. තව memory chip, very good පුතේ memory chip, SD card, very good. memory chip තමයි SD card කියන්නේ. තව SD කියන තේමාව තමයි. තව ඝන මාධ්‍ය අර hard disk මොකද? SSD solid state disk නේ. SSD hard disk එහෙම ලියුනේ. නැත්නම් දෘඩ දැටි. එහෙම ලියන්නේ. solid state disk තමයි ඉතින් hard disk කියන්නේ මේ දෘඩ දැටිය. මේක hard disk වර්ගයක් SSD කියන්නේ. solid state disk මේක hard disk වර්ගයක්. pen drives කියන්නේ සැනලි දාවක, memory chip තමයි SD card කියන්නේ solid state disk එකක් තමයි ඒක. මතක chip කියලා අපි කියන්නේ. මෙයා ඝන තත්ත්වයේ දෘඩ දැටි කියලා කියන අපි සිංහලෙන්. SSD දන්නනේ ඔය SSD. ඕකේ තියෙනනේ NVMe මගේ එක NVMe එකක්. NVMe නේද? non volatile memory express. NVMe කියන SSD එකේම අලුත් type එක මේක. SSD එකේම අලුත් version එකක්. non volatile memory express කියලා කියනකොට speed එක වැඩි. අනේ පුතේ pen drives කියන්නේ සැනලි දාවක ඒ කියන්නේ pen එක, memory chip, SD card කියන ඒවා මතක chip එකක්. SSD කියලා මේ අදහස් කරේ මම අර hard disk විශේෂයේ අලුත් මේවා speed එක වැඩි ඝන මාධ්‍ය ඝන තත්ත්වයේ දෘඩ දැටි. හරි. ඔන්න ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට. මෙන්න මෙතන තියෙන ආකිටෙක්චර් එක දීලා තියෙනවා. මේක වොන් නියුමාන් ආකෘතිය ඇත්තටම නැත්නම් පරිගණකයේ ඉස්සෙල්ලා මම මේක කියලා දෙන්නම්. දැන් ඔන්න පුතේ මේ තියෙන ඉන්පුට් නේ. ඔන්න හිතන්න මම කීබෝඩ් එකෙන් ඉන්පුට් එකක් දැම්මොත් ඇත්තට මේ RAM එක මෙතෙන් එන්න ඕන. මේ ආදාන උපාන ඉන්පුට් නේ ඉන්පුට් ඩිවයිස්. මේ ආදාන මම මොනවා හරි ඉන්පුට් එකක් කරොත් ඇත්තට මේක ඉස්සලාම නේ RAM එක. මේ RAM එක මේ හැරෙන්නේ මොකක්වත් නැහැ. මේන් මෙමරි කියන්නේ මේ RAM එක. RAM එකට ආවා. ඊට පස්සේ සකස් කරනවා මෙයා CPU. හැබැයි පුතේ පොතෙන් පොතට එනසේ සමහර වෙලාවට මේ රූපතරානේ මේ ටික යරට ඇවිලා ද්විතික මත කුරට එන්න පුළුවන්. ඒක කැටලොග් කරගන්න එපා. පොතෙන් පොතට වෙනස් වෙයිව. හැබැයි හොයාගන්න පුළුවන් වලට. මේ CPU. සමහර ඔයාගේ 10 වසර පොතේ මේ CPU යටින් ඇදලා ද්විතික මතකේ උඩින් දීලාදී කැටලොග්ක් නැහැ. වොන් නියුමන් ආකෘතිය දෙපැත්තටම අඳිනවා. එතකොට CPU ඇතුළේ ඉන්නවා ALU අංක ගණිතමය හා තර්කණයක. එයා තමයි සියලුම arithmetic operations කරන්නේ. තව ඉන්නවා පාලනයකක. මෙයා తాවකාලික දත්ත ගබඩා කළා. මෙයා තමයි විකේතන හිම කරන්නේ සියලුම පාලනයන් කරන්නේ. මේ හැම ඊතලෙම ඉඳලා තියෙන පාලන සංඥානේ. මෙතනින් යනවා මෙයාට පාලන සංඥාවක්, මෙතනින් මෙයාට පාලන සංඥාවක් එන සියලුම ආදාන, ප්‍රතිදාන, ආචායන පාලනය කරන්නේ කවුද අපි? CU මගින් control unit. මෙයාට කියන කෙටියෙන් CU කියලා control unit එකම. ඉන්පුට් වලින් දාපුවා main memory ටික සකස් කරනවා නම් CPU ටික සකස් කරලා ඊපස්සේ ස්ථිරව ගබඩා කරනකොට දැන් secondary memory auxiliary කියලා අපි ඔඩ කියනවා secondary memory කියලා කියනවා. ද්විතීයික මතක. ඔය hard disk එකේ secondary memory ඒකට යනවා. ඒක මොන හරි output කර printer එකක් එහෙම මෙතනදී දැන් උදාහරණයක් keyboard මෙතනින් input යන keyboard කියන්නේ. ඒතර printer එකේ monitor එකේ මෙතනින් output එක. RAM එකේ මෙයා main memory කියන RAM එක. ඊට පස්සේ auxiliary කියන secondary memory කවුද? ඔය hard disk එකේ මෙතනින්. මේ CPU ප්‍රධාන කොටස් දෙකයි. CU එයා තමයි සියලුම පාලන කටයුතු සහ විකේතන කරන්නේ. ALU arithmetic and logic unit එයා තමයි සියලුම අංක ගණිතමය හා තර්ක කටයුතු කරන්නේ. මේකට කියන අපි වොන් නියුමාන් ආකෘතිය පරිගණකයේ නිර්මිතිය කියලා අපි ඔබට කියනවා. එහෙනම් ඔයාලා මේ යට තියෙන කාර්යයන් පුළුවන් අය ලියන්න බලන්න. මේවා වගින් සිදු කරන කාර්යයන් CU වලින් කරන්නේ මොනවද? රෙජිස්ටරෙන් කරන්නේ මොනවද? කැෂ් මෙමරි වලින් කරන්නේ මොනවද? ඒ ටික තමයි අහලා තියෙන්නේ. ලියන්න බලන්න තනියෙන් බලන්න. ALU කියන්නේ දිගුණාව මම ලියන්නම් මෙතනින් වල දන්නේ නැත්නම් ALU කියන්නේ පුතේ arithmetic logic unit. ඊට පස්සේ CU කියන්නේ control unit.
මේකේ තිබුණාම නෑ රෙජිස්ටර් මතකය කැෂ් මෙමරි වලට නිහිත මතකය කියනවා වාරක මතකය කියනවා විවිධ නම් කියන්නේ arithmetic and logic unit control unit පාලන ඒකක හරි තනියෙන් ලියන්න බලන්න පොඩි නෝට් එකෙන් ALU වලින් කරන්නේ මොනවද CPU ඇතුළේ ඉන්නේ ALU CU registers ඉන්නේ CPU අභ්‍යන්තරේ ඇතුළේ ඉන්නේ CPU කියන්නේ පොඩි chip එකක් මෙන්න මේ chip එක ඇතුලේ තමයි ඔන්න ඔය කියන ටික CPU අභ්‍යන්තරේ තමයි මෙයා මෙන්න මෙයා ඉන්නේ ලියලා ඉවරයි අතුස්සන පුතේ ලියලා ඉවර දරුවා අත උස්සන්න කාර්ය කෙටියෙන් ලියන්න හරි ALU වලින් මොනවද කරන්නේ CU මගින් මොනවද කරන්නේ රෙජිස්ටර් මගින් මොනවද කරන්නේ කැෂ් මෙමරි නැත්නම් නිහිත මතකයෙන් මොනවද කරන්නේ අචිර කියන්න බලන්න මොනවද පුතා ALU මගින් කරන්නේ එයා කොහෙද ඉන්නේ අචිර පරිගණකය තුළ සිදුවන අංක ගණිතමය හා තර්කන කටයුතු සිදු කිරීම very good පරිගණකය තුළ සිදුවන සියලුම අංක ගණිතමය හා තර්කන කටයුතු කරන්නේ ALU මගින් එයා කොහෙද ඉන්නේ CPU එක ඇතුළේ very good CPU අභ්‍යන්තරය තමයි ALU very good අචිර එහෙනම් ALU වලින් කරන්නේ පුතේ අංක ගණිතමය හා තර්කන කටයුතු සිදු කිරීම එයා ඉන්නේ කොහෙද CPU අභ්‍යන්තරේ කියලා ගන්න ALU වලින් කරන්නේ අංක ගණිතමය හා තර්කන කටයුතු සිදු කිරීම ඉන්නේ කොහෙද කිව්වොත් අහලියන් එහෙම ඉන්නේ කොහෙද කියලා කියන්න එපා එය මධ්‍ය සැකසුම් ඒකකයේ අභ්‍යන්තරයේ පිහිටයි ALU වලින් කරන්නේ මොනවද අංක ගණිතමය හා තර්කන කටයුතු සිදු කිරීම එය CPU අභ්‍යන්තරයේ පිහිට නැත්නම් සකසනයේ අභ්‍යන්තරයේ පිහිට නැත්නම් මධ්‍ය සැකසුම් සේම් එකම දෙය CPU කිව්වත් එකයි සකසනයේ කිව්වත් එකයි මධ්‍ය සැකසුම් ඒකනේ කිව්වත් එකයි ප්‍රොසෙසර් කිව්වත් එකයි මේ ඔක්කොම එකම දේ එහෙනම් අංක ගණිතමය හා තර්කන කටයුතු කරන්නේ කවුද ALU මගින් එය කොහෙද ඉන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ අභ්‍යන්තරේ එහෙනම් මට කියන්න බලන්න කවුද අපි අහමු ඊළඟ මේ 6 දෙනා අත උස්සලා දෙන්නේ වගීෂ කියන්න බලන්න පුතේ CU මගින් මොනවද කරන කාර්යයන් දෙකක් මොකද ඒ කාර්යයන් දෙක පරිගණකය තුළ සිදුවන සියලුම පාලන කටයුතු තව එකක් කරනවා මොකක්ද තව දෙයක් කරනවා CU මගින් උපදේශ විකේතනය කරන්නේ පුතේ CU මගින් එහෙනම් very good පරිගණකය තුළ සිදුවන සියලුම පාලන කටයුතු කරන්නේ control unit ඊට අමතරව එයා උපදේශ විකේතනය කිරීම සිදු කරනවා ඒක ලියාගන්න ඕනේ CU මගින් මොනවද කරන්නේ පරිගණකය තුළ සිදුවන සියලුම පාලන කටයුතු සිදු කිරීම සියලුම පාලන කටයුතු සිදු කිරීම ඊට අමතරව එයා කරනවා උපදේශ විකේතනය එහෙනම් උපදේශ විකේතනය කරන්නේ කවුද මෙන්න මේ CU මගින් control unit එක මගින් එහෙනම් බලමු registers මොනවද කියන්නේ registers ඉන්නේ CPU අභ්‍යන්තරේ මට ඒකට කියන්න බලන්න අපි අහමු සරණි මොකද රෙජිස්ටරින් කරන්න පුතේ යා කොහෙද ඉන්නේ CPU ඇතුලේ කරන්න මොකද ඒ කාර්යය සැකසීමට පසු සහ පෙරදත්ත తాවකාලිකව ගබඩා කිරීම very good පුතේ හරිම උත්තරේ ඒක රෙජිස්ටරින් කරන්න පුතා සැකසීමට පෙර හා පසු උපදෙස් తాවකාලිකව ගබඩා කිරීම මෙයා හදලා තියෙන්නේ මෙන්න මේ RAM වලින් S නේද දැන් එකක් තමයි DRAM අනික තමයි SRAM static random access memory වලින් හදලා තියෙන්නේ රෙජිස්ටර් තමයි වේගවත් මතකයේ static random
access memory static random access memory එහෙනම් registers වල කාර්යය තමයි පුතේ සැකසීමට පෙර හා පසු උපදෙස් තාවකාලික ගබඩා කර ගැනීම. නැත්නම් දත් තිබුත් කමක් නැහැ. එයා හදලා තියෙන SRAM තාක්ෂණය භාවිත කරය SRAM භාවිතයෙන් නිර්මාණය කර ඇත. SRAM කියන්නේ static random access memory. සිංහලෙන් නම් කියන්නේ ස්ථිතික සසම්භාවී පිවිසුම් මතක. කියන්නේ ස්ථිතික සසම්භාවී පිවිසුම් මතක. එහෙනම් ලියන රෙජිස්ටර් එක හරිය ලියන්න. සැකසීමට පෙර හා පසු දත්ත උපදෙස් తాවකාලිකව ගබඩා ගන්න කොහෙද පුතේ? රෙජිස්ටර් ඇතුලේ. මෙයා හදලා තියෙන්නේ SRAM වලින් static random access memory. රෙජිස්ටරේ තමයි පරිගණකයේ ඉන්න අධිවේගී මතකය තමයි වේගවත්ම මතකය සහ මිල අධිකම මතකය. ඔව් කෑෂ් මෙමරිය වැඩි වෙනකොට ආයකරත් හේතුව මම කියන්නකෝ දැන්. අනිත් එක මේ කියලා දෙන්න. එහෙනම් රෙජිස්ටරින් කරන්නේ සැකසීමට පෙර හා පසු උපදේශතාවකාලික ගබඩා කරගන්න කියන්නේ. ඇත්තටම රෙජිස්ටර් හදලා තියෙන SRAM වලින් වේගවත්ම කෙනා එයානේ මිල අධිකමත් එයා. එයාගේ ධාරිතාවය නැති පුතේ බිටු 32 බිටු 64 වගේ ඉතා කුඩා ධාරිතාවය. ඇත්තටම රෙජිස්ටරේ ධාරිතාව වැඩි වෙයි. දැන් බිටු 32කට වඩා බිටු 64 මොකද ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ කියන්නේ වදනක ප්‍රමාණය කියලාත් අපි ඔකට කියනවා. එකවර ප්‍රොසෙස් කරන්න පුළුවන් බිටු සංඛ්‍යාව. දැන් ස්ටර්රෝ බිට් එකට වඩා 64 බිට් එකේ ස්පීඩ් එක වැඩි. යාට බිටු 64ක් විතර මැනේජ් කරන්න පුළුවන්. එහෙනම් බලමු කෑෂ් මෙමරි එක කවුද නැත්නම් නිහිත මතකය මොකක්ද කියලා. නිහිත මතකයේ පුතේ L1 L2 L3 කියලා levels තුනක් තියෙනවා. මෙයා කරන්නේ දැන් පුතේ RAM එක හදලා තියෙන මොන තාක්ෂණයෙන්ද? RAM එක මම කිව්වේ නෑ ඉස්සලා. RAM එක හදලා තියෙන DRAM වලින්. RAM එක හදලා තියෙන DRAM වලින්. Dynamic Random Access Memory වලින්. එතකොට DRAM වල වේගය අඩුයි. හැබැයි දැන් සකසනේ වේගෙන් වැඩ කරන උපකරණයක්. එතකොට යාට නිතර අවශ්‍ය කරන දේවල් RAM එකේ ඉඳලා ගන්න එකත් වෙලා යනවා. ඒක නිසා නිතර අවශ්‍ය කරන දේවල් කොහෙද තියන්නේ? මෙයා කෑෂ් මෙමරි තියන්නේ. එතකොට කෑෂ් එක වැඩි වෙන්න මෙයාට වැඩි දත්ත ප්‍රමාණයක් CPU තව කිට්ටුවෙන් තියාගන්න. මොකද RAM එක ටිකක් ඈත CPU එළියනේ RAM එකේ ඉන්නේ. දැන් කෑෂ් මෙමරි ඉන්නේ CPU ඇතුලේ. L1 කෑෂ් මෙමරි CPU ඇතුලේ. CPU ට කිට්ටුවෙම තියාගන්න උලම් නිතර අවශ්‍ය කරන දේවල්. එතකොට තවත් පරිගණකයේ වේගය වැඩි වෙනම් අනිවාර්යයෙන්ම කෑෂ් මෙමරි නැත්නම් නිහිත මතකයේ ධාරිතාවය වැඩි වෙන්න සකසන එක පරිගණකයේ වේගය අනිවාර්යයෙන් වැඩි වෙනවා. දෙගුණ තෙගුණ වෙනවා. හේතුව මොකද්ද? එයාට පුළුවන් නිතර අවශ්‍ය කරන දත්තයන් తాවකාලිකව ගබඩා කරගන්න. ඒක තමයි යාගේ තියෙන විශේෂත්වය කෑෂ් මෙමරි නැත්නම් නිහිත මතකය. එන ලියාගම මේක යටතේම මධ්‍ය සැකසුම් ඒකකයට නිතර අවශ්‍ය කරන දත්ත නිහිත මතකය තුල ගබඩා කරයි. කෑෂ් මෙමරියේ තියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයට නිතර අවශ්‍ය කරන දත්ත తాවකාලිකව ගබඩා කරයි. රෙජිස්ටරේ తాවකාලික තමයි පුතේ. නශ්‍ය මතක අපි ඉංග්‍රීසි වලින් කියනවා volatile memory. මධ්‍ය සැකසුම් ඒකකයට නිතර අවශ්‍ය කරන දත්ත తాවකාලිකව ගබඩා කරයි. එයා తాවකාලිකව තමයි තියන්නේ. ඒකම ලියාගමු. මෙයද SRAM මගින් නිපදවා ඇත. SRAM වලින් static random access memory. මෙයද SRAM වලින් නිපදවා ඇත. static random access memory වලින් තමයි මේ කතා කරන කෑෂ් මෙමරියක් නිර්මාණය කරලා තියෙන්නේ. තේරුණාද පුතේ? මම මේක රෝම් ගැන නම් කතා කරේ නෑ තාම. එතකොට මෙන්න මේවා ප්‍රයිමරි මෙමරි දැනගන්න ඕනේ. හරි. එහෙනම් පිටකවරට යන්න පුතේ. මට එතන ඉඳ තියන අමතක කරලා දෙන්න කමක් නෑ. අපි පොඩ්ඩක් මතක දූරාවලිය කතා කරමු. මෙමරි හයිරාකි එකක් තියෙනව නේද ඔයාලා දන්නේ නැද්නේ? ලිවනේ පුතේ කෑෂ් මෙමරි මතක දූරාවලිය. එහෙනම් ඔය පිටකවර ඇතුළු පැත්ත හැරි පිටපත් හැරි ගමන ලියන්න මෙමරි හයිරාකි නැත්නම් සිංහලෙන් කියනවා මතක දූරාවලිය. දැන් පුතේ මතක දූරාවලිය මෙන්න මේකවත් ඔයාලා මතක තියෙනවා අනිවාර්යෙන්. මතක දූරාවලියක් ඇන්දොත් මේ වගේ ටික ලොකු ත්‍රිකෝණයක් ගහගන්න උඩින්ම ලියා ගන්න රෙජිස්ටර් මතකය. registers ඊට පහලින් ඉන්නේ කෑෂ් මෙමරි නිහිත මතකය කෑෂ් මෙමරි
ඊට පහලින් ඉන්නවා RAM එක. random access memory. ඊට පහලින් ඉන්නේ SSD. ඔය ඝනමාධ්‍ය SSD කියුම පොදුවේ ඝන රට්ටේ විපාක කරනවා. ඊට පහලින් ඉන්නවා පුතේ අපි කතා කරන hard disk එක magnetic hard disk එහෙම. චුම්බක දුර දැටි. ඊට පහලින් ඉන්නවා optical media. ඔය CD DVD Blu-ray වගේ දේවල්. දැන් pen drives මෙතන ඉන්නේ. pen drives එක මෙතන ඉන්නේ. පහළම ඉන්නවා චුම්බක පැටි. magnetic media. magnetic tape. magnetic tape. චුම්බක පැටි. එතකොට SSD එකට පල්ලෙන් දෙන්නේ මොකද්ද? magnetic hard disk. චුම්බක දොඩ දැටි. magnetic hard disk. CD DVD Blu-ray. magnetic tape චුම්බක පටි. දැන් උඩට ගත්තොත් පුතේ මොකද වෙන්නේ? අනිවාර්යෙන් වේගය වැඩි වෙනවා. ධාරිතාව ගැන අපි නොකියමු. එන්න වේගය වැඩි වෙනවා. මොකද ධාරිතාව පිළිවෙලක් නැහැ ඉතින් පහළට එද්දි මොකද හේතුව? මෙයාට වඩා නම් මෙයාගේ ධාරිතාව වැඩි, ඊට වඩා මෙයාගේ වැඩි, ඊට වඩා මෙයාගේ වැඩි. හැබැයි මෙන්න මෙතන මේ දෙන්න හැප්පෙනවා. පොඩි ප්‍රශ්නයක් එනවා දැන් හරි මෙයාට වඩා මෙයාත් වැඩි. නමුත් මෙන්න මේ දෙක කෙලින්ම හැප්පෙනවා. මොකද මෙයාට වඩා මෙයා ආපහු වැඩි වෙනවා. මෙතන ප්‍රශ්නයක් එනවා මෙයාගේ. නැත්නම් ආපහු මෙයා මේ ඉහළම ධාරිතාව චුම්බකයට. නමුත් මෙන්න මෙතන ප්‍රශ්නයක් එනවා මේ දෙනගේ ධාරිතාවගත දෙක මාරු වෙනවල ධාරිතාවේ සම්බන්ධය. එහෙනම් වේගය ගමු චුම්බක පටි වලට වඩා මේ ප්‍රකාශ තැටි වල වේගය වැඩි. ඊට වඩා චුම්බක hard disk එකේ වේගය වැඩි. ඊට වඩා ඔය ඝන මාධ්‍ය වල වේගය වැඩි. ඊට වඩා RAM එකේ වේගය වැඩි. ඊට වඩා නිහිත මතකයේ වේගය වැඩි. ඔක්කොට වඩා රෙජිස්ටරේ වේගය වැඩි. එහෙනම් එන්න මොකද වේගය වැඩි වෙලා යනවා. තේරුණාද? යන්න උඩ ඇද්දි වේගය වැඩි වෙනවා. ත්‍රිකෝණය දෙගන්න පුතේ. ඒකල වේගය ඉහළට වැඩි වේගයකට ලිය. ඊතලේ දාගෙන. ඒක අපි දන්නවනේ. මේකට කියනවා මතක දූරාවලිය කියලා. මතක දූරාවලිය. memory hierarchy කියලා අපි ඔකට කියනවා. ඕක මතක තියෙන්න ඕනේ. බහුවර්ණ ඉදි ගහන ආරෝහණ පිළිවෙලට අවරෝහණ පිළිවෙලට අහනවා වේගය වැඩි වෙන පිළිවෙලට නේ. ප්‍රශ්නේ නම් අහන්න පුතේ. හරිද? තව ලියනා ඉන්නවද? ඒ පුතේ L1 L2 L3 කියන්නේ දැන් ඔය cache memory levels තුනක් තියෙනවා. මම මෙතන ඉච්චර ඉස්සර කොට ඉච්චර වැඩි ආන්නවා. cache memory එකේ වර්ග තුනක්. එකක් තමයි L1 cache කියලා එකක් ඉන්නවා, L2 කියලා ඉන්නවා, L3 කියලා ඉන්නවා. CPU ගත්තොත් පුතේ CPU ඇතුලේ තමයි L1 ඉන්නේ. L2 L3 බොහෝ වෙලාවට motherboard එකේ ඉන්නේ. එතකොට වේගය ගත්තොත් L1 තමයි වේගය වැඩිම. මේ speed එක වේගය වැඩිම L1. capacity එක ගත්තොත් L3 තමයි වැඩි. L1 L2 කියලා levels level 1 level 2 level 3 කියලා ඉන්නවා. උඩට යද්දි ධාරිතාව අඩු වෙනවා. මේ මෙතන විතරක් හැප්පෙන පුතේ. මෙතන ප්‍රශ්නයක් එනවා. මෙන්න මේ දෙන්නගේ ගත්තොත් මේ දෙන්න මාරු වෙනවා. ධාරිතාව ගත්තොත් චුම්බක පටි වල ධාරිතාව වැඩි මේවට වඩා. මෙන්න මෙතන ධාරිතාව පොඩි හැප්පීමක් වෙනවා. කැපැසිටි එක ගත්තොත්. ගත පුතේ virtualization technology on කරාම වේගය වැඩි වෙනවා. මොකද පුතේ virtualization technology virtual memory කියන එක අදහස් කරේ. නිපුණ මට දන්නේ නැහැ. මොකද ඇප් එකක්වත් තියෙනවද? ඔව් virtual memory වැඩි කරාම speed වැඩි වෙන කෙනේ virtual memory ගැන පොඩ්ඩක් මම කියලා දෙන්නම්. දැන් පුතේ අපේ RAM එක සීමා සහිතයිනේ.
මම හිතනවා මම අදහස් කරන දන්න කිව්වේ වචන වැඩි අහලා virtual memory වෙන්න අබායෝස් virtual memory කරන්න කියන තුවා. එතන virtual memory කියලා අපි කරන්න පුතේ මෙහෙම එක OS එකෙන් කරන virtual memory කියන එකක් තියෙනවා. RAM එකේ ධාරිතාව සීමා සහිතයි. දැන් ප්‍රෝග්‍රෑම් එක රන් එක අපි RAM එක 2GB කියලා 2GB මදින RAM එකේ භෞතික මතකය කියලා මේක කියන ෆිසිකල් මෙමරිය. මෙහෙයුම් පද්ධතිය මගින් මොකද කරන්නේ? hard disk එකකින් తాවකාලික ඉඩක් වෙන් කරගන්න. මේ ක්‍රමලේඛයේ රන් වෙන. අන්නේ memory එකට කියනවා virtual memory. දැන් එතකොට අපි RAM එකේ ඒක මදි වුණොත් struck වෙන්න බලන machine එක. ඒ struck වෙන එක වළක්වන OS එක මොකද කරන්නේ? මේ memory පාවිච්චි කරනවා. එතකොට machine එකකින් අර slow වෙන එක අඩු වෙනවා. නැත්නම් වේගය වැඩි වෙනවා නෙවෙයි slow වෙන එක අඩු වෙනවා. නැත්තම් වෙන්නේ දැන් RAM එකේ ඊට මදි වුණාම මේක ක්‍රෑෂ් වෙන්න බලන ප්‍රෝග්‍රෑම්. ඒක වළක්වන්න තමයි OS එකෙන් කරන්නේ මෙන්න මේ virtual memory use කරන. අතරම virtual memory එක කියන්නේ hard disk එකකින් නැත්නම් ද්විතීයික මතකයෙන් use කරන తాවකාලික මතකය. ඒ ස්ථිර මතකයෙන් memory අයින් ඉන්නේ නැහැ. తాවකාලිකව පාවිච්චි කරන මේ ප්‍රෝග්‍රෑම් එක රන් කර ගන්න. ඒතකොට virtual memory එකෙන් වෙන්නේ වේගය වැඩි වෙන එක නෙවෙයි. අර machine එකේ struck වෙලා වේගය අඩු වෙන එක වළක්ව ගන්න එක තමයි කරන්නේ. RAM එකේ ඉඩ මදි නම් ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න යා virtual memory use කරලා ප්‍රෝග්‍රෑම් එක රන් කර ගන්න. හරි. එහෙනම් අපි යන්නේ ඊළඟ එකට. මතක දූරාවලිය මම මතක් වුණා කියලා කරේ නැති නිසා ඔයාලට ඉරවල පුතේ වෙනම ගණන් හත් පව හදන්න දෙන පිටු කරන එහෙම කියලා තියෙනවා. ඒව කරදී ගණන් පව දිනේ වගේ රාමු ගණන පිටු ගණන එහෙම අහන්න තියෙනවා. හරි. එහෙනම් අපි යමු පරිගණක ජාල මේක ලේසි පාඩම. මම පොඩ්ඩක් ඉස්සෙල්ලාම කියලා දීලා ඉන්නම් පුතේ. පරිගණක ජාලයක් කියන්නේ එකිනෙක සංනිවේදනය කළ හැකි සම්බන්ධ කරලා හදා දෙන network එක කරන්නේ නේ ජාලයක් සංනිවේදනය කරන්න පුළුවන්. මගේ 8GB පුතේ තියෙන 8GB RAM එකක් තියෙන මේක. hard disk එකේ තමයි මගේ speed එක වැඩි දෙන අර NVMe කියලා එකක් තියෙනනේ non volatile memory express ඒ hard disk එකෙන් 256 GB තියෙන්නේ. මේකෙන් තමයි speed එක වැඩිලා තියෙන්නේ. නැතුව RAM එකට වඩා මේ hard disk එකේ non volatile memory express කියලා තියෙන RAM එක වගේ hard disk එක ගන්නවනේ. වොන් නියුමන් ආකෘතියෙන් ඇඳහම පුතේ ඔක ඇත්තට වෙන්නේ අපි හිතමු කීබෝඩ් එකෙන් ඉන්පුට් එකක් දුන්නා කියලා. ඕක ඉන්පුට් කරවුවාම ඊළඟ ඇත්තට RAM එකේ තමයි ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. RAM එකට යනවා. ඊට පස්සේ අපි හිතමු ඕක සකස් කරන්න කලින් සේව් කරා කියලා. සේව් කරොත් කොහෙද යන්නේ? ද්විතීයික මතකයට යන අපු ගාන hard disk එකකින් ද්විතීයික මතකයට යනවා. අපි නැවත ඒක ගන්න උඩට. අරගෙන අපි ඒක සකස් කරනවා. සකස් කරන්න යන කොහෙද යන්නේ? CPU එකට යන්නේ. CPU සකස් කරලා අපි ඒක දැන් print out එක නැත්නම් පරිගණක දිරෙන් බලනවා. එහෙනම් කොහෙද යන්නේ? output වලට යනවා. එහෙනම් input කරනවා. දැන් හිතමු මම ඔන්න input එක දෙනවා. 5 ධන 10 input කරා. RAM එකට ගිහිල්ලා CPU එකට ගියා. ඒකේ LU වලින් හැදුවා 5යි 10යි 15යි කියලා ගත්තා. පරිගණක දිරෙන් ඔන්න 15 කියලා Excel එකේ පෙන්නුවා. Excel වල නම් කර පෙන්නුවා. නේ? print out එක කරනවා. මෙතනින් print out දැන් ඕක මම save කරනවා. workbook එක save කරනවා. කොහෙද දැන්? hard disk එකට යනවා. save කරොත් තමයි මෙතෙන් යන්නේ. නැත්තම් කොහෙද තියන්නේ? RAM එකේ තියන්නේ. තේරුණාද? Excel දන Excel sheet එක open කරන් වල මේ වගේ ගාණක් හදනවා. 5 ධන 10. RAM එකේ තමයි Excel sheet එක කරන්නේ නැතින RAM එකේ. ඒක හදන්නේ කවුද? ALU වලින් හැදුවා. ඒක දැන් output කරනවා කොහෙද? පරිගණක තිරේකින්. මුද්‍රණ පිටවලක් ගත්තොත් printer එකේ output එකක්. දැන් මේක save කරනවා. වැඩපොත save කරනවා. folder එකක් හදලා නමක් දීලා save කරනකොට දැන් ද්විතීයික මතකයට යනවා. තේරුණාද පුතේ? ඕක තමයි වෙන්නේ. එහෙනම් අපි computer networks ගැන කරන්නේ පරිගණක ජාල සම්බන්ධයෙන්. මේක processor එකේ පුතේ Core i3 එකක් හැබැයි 9th gen 10th gen හෝ 10th නෑ 9th gen එක නේ 9th gen එකක් තියෙනවා. Core i3 9th gen හැබැයි cache එක මම හිතන්නේ මේක 6MB හරි තියෙනවා මම හිතන්නේ වැඩි cache එක. හරි ලියාගමු එහෙනම් මේක fill කරන්න අර පුළුවන් අය fill කරන්න පුතේ 9 දක්වා. පේන වල 9 දක්වා 10ක් දක්වා. පුළුවන් අය fill කරන්න නෑ මේක. ඊළඟ මම කියලා දෙන්න. fill කරලා ඉවරලා මම කියලා දෙන්න. තනියෙන් කරන්න බලන්න ඕක. දත්ත එක් ස්ථාන ඉස්සර සම්ප්‍රේෂණයකින් මොකද්ද හිස්තර දෙන වචනේ වල පුළුවන් අය ලියන්න. ප්‍රශ්න අහන්න වල ප්‍රශ්න අහන්න එක හොඳයි වේද? අපි හෙටත් කරමු පුතේ රිවිෂන් එක. මොකද නැත්තම් ස්පීඩ් එක මදි වගේ මට හිතෙනවා දැන් මේ ටියුට් හරනම් දැන් පළවෙනි එක ඉවර වෙනව නද වෙන්නේ. අද ඉතින් වෙලාගෙත් නේ නැටි 5ක පරක් තුන පටන් ගත්තේ.
අපි හෙටත් රිවිෂන් එක පැයක්වත් කරමු. පේපර් එකක් දීලා තියෙක ඉවර කරන්න ඕනේ. සෙකන්ඩ් පේපර් එක නේ අපිට කරන්න තියෙන්නේ මං හිතන්නේ. ෆස්ට් එක ඉවර කරා වගේ මතකයක් තියෙනවා. අපි ඊයේදී පේපර් එකක් දුන්නා නේද? ඒකෙන් සිදුවේ කරා. උදේ පන්ති දිනනවා. හෙට ප්‍රැක්ටිකල් පුතේ අපි කරා. උදේ පන්ති දිනවා. සෙකන්ඩ් එක තියෙන්නේ අපි අර print කරපු එකේ වගේ ෂේ එකේ නේ සෙකන්ඩ් එකේදී print කරපු එකේ soft copy දාපු එකේ සෙකන්ඩ් එකේ තියෙන අපිට. print එකේ නේ. hard copy එකේ නේද? print කරලා දුන්නේ. ඒකේ සෙකන්ඩ් එක කරලා තියෙන පුතේ හෙට වෙලාව දෙන්නේ නැහැ. discussion එකක් විතරයි කරන්නේ පැයකින්. හෙට සෙකන්ඩ් එක වලට hard copy දැන් revision එකත් එක්ක print paper එකක් දීලා ඒකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ඉල්ල තියන්නේ හෙට ඒක සාකච්ඡා විතරයි කරන්නේ. හැබැයි හෙට revision එකක් කරන හෙට හවස 6ට හෙට උදේ 6ට අපි Excel වලින් practical ටිකක් කරමු. Excel හරි බලමු ඉතින් ඒ වෙලාවේ PowerPoint Excel ඔක්කොම මාරු මාරුට කරමු අපි. හෙට උදේ ක්ලාස් දෙන හෙට උදේ 6ට තියෙන පන්ති. හරි. එහෙනම් මට මේකට උත්තර දෙන්න කැමති අය උස්සන්න උත්තර දෙන්න. මම කොහොමද පාදම ඉස්සෙල්ලා උත්තර දෙන්න කැමති අය. දිලාන් නිසල් කියන්න බලන්න නම් පළවෙනි හිස්තැන් පහට ඔයා උත්තර එකින් එක කියන්න පුතේ මම ලියනවා. දත්ත එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය කිරීම. දත්ත සංවේදනය. very good පුතේ. දත්ත සංනිවේදනය නැත්නම් කෙලිම ලියමු අපි සංනිවේදනය ලෙස හැඳින්වේ. දත්ත සංනිවේදනයේ සඳහා මොනවද පුතේ තියෙන්න ඕන? ප්‍රභවය, ග්‍රාහකයා, මාධ්‍ය, පණිවිඩය. very good. ප්‍රභවය, ග්‍රාහකයා, මාධ්‍ය, පණිවිඩය, නියමාවලිය ප්‍රොටෝකෝල් කියන මම පස්සේ කියලා දෙන්න මොනවද කියලා. පණිවිඩය සහ නියමාවලියේ ප්‍රොටෝකෝල් කියන අංග පහ වුණා. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයන් දෙකයි පුතේ. මොනවද මේ දෙක? නියම මාධ්‍ය, නියම නොවන මාධ්‍ය. very good. නියමු හා නියමු නොවනනේ. නියම මාධ්‍යයන්ට උදාහරණ තුනක්. මොනවද පුතේ? ඇඹරුම් කම්බි, සමාක්ෂක කේබල, ප්‍රකාශ තන්තු. ඔව් ඇඹරුම් කම්බි, සමාක්ෂක කේබල, ප්‍රකාශ තන්තු. හරි. මම ඒකින් පොඩ්ඩක් පැහැදිලි කරන්න. very good පුතේ දිලන්. දත්ත එක් ස්ථානයකට තවත් ස්ථානකට යවනවට අපි කියනවා සංනිවේදනය කියලා. සංනිවේදනය කර කොමියුනිකේෂන් කියන්නේ කොමියුනිකේට් කරනවා කියන්නේ. එතකොට පුතේ දත්ත සංවේදනය දැන් මම නම් යවන්නේ. දැන් මෙතන මමනේ ඔයාලට යවන්නේ නම් මම තමයි ප්‍රභවය. අපි ඉංග්‍රීසියෙන් කියනවා source කියලා කියනවා. ඔයාලා තමයි ග්‍රාහකයෝ. එහෙනම් ඔයාලා receivers. ග්‍රාහකයෝ. යවන්නේ දැන් මෙතන නම් මම මාධ්‍ය මෙතන ඉන්ටර්නෙට් නේ. දැන් යන්නේ මගේ නම් wired media එකක් fiber එන්නේ. ඔයාලා සමහරට ඔයාලා fiber ඇති, සමහරට ඔයාලා wifi ඇති. ඒක නියම නොවන ගුවන් විදුලි තරංග වෙන්න පුළුවන්. මොන හරි මාධ්‍යයක් කරා ඔයාලට මගේ පණිවිඩය එනවා. ඒ වුණා පණිවිඩයක් තියෙනවා, මැසේජ් එකක් තියෙනවා. සහ ප්‍රොටෝකෝල් වල වැදගත්ම කෙනා ප්‍රොටෝකෝල් නියමාවලිය. මට දන්න අය අත උස්සන්න බලන්න. අපි දැන් නියමාවලියක් කියන පුතේ දත්ත සංනිවේදනයේදී ප්‍රභවයේ සිට ග්‍රාහකයා දක්වා දත්ත සංනිවේදනය කරද්දී ඒ දත්ත සංනිවේදනය කරන්නේ කොහොමද කියලා ප්‍රභවය සහ ග්‍රාහකයා අතර පොදු නීති පද්ධතියක් පාවිච්චි කරනවා. ඒක තමයි ප්‍රොටෝකෝල්ස් කියන්නේ. හැබැයි එහෙනම් අපි ඊමේල් යවද්දී පාවිච්චි කරනවා විවිධ ප්‍රොටෝකෝල්ස් පාවිච්චි කරනවා. මට කියන්න බලන්න ඊමේල් යවන කොටයි ගෙන්න ගන්න කොටයි පාවිච්චි කරන ප්‍රොටෝකෝල්ස් දෙක. නිපුණ කියන්න බලන්න මොනවද පුතේ ඊමේල් යවද්දී භාවිත කරන ප්‍රොටෝකෝල්ස් අපි? SMTP. very good. SMTP, simple mail transfer protocol. ගෙන්න ගන්නකොට UTP. POP නේ. post office protocol. තව තියෙනවා IMAP කියලා එකක් තියෙනවා, internet message access protocol. එහෙනම් යවද්දී SMTP ගෙන්න ගන්නකොට IMAP පුළුවන්, POP පුළුවන්. SMTP කියන්නේ simple mail transfer protocol. මම මගේ machine එකේ ඉඳලා email එකක් server එකට යන්නේ. server එකට යනකම් මගේ client computer ඉඳලා server එකට යනකම් SMTP, simple mail transfer protocol. server එකේ ඉඳලා මගේ machine එකට එන එකට POP, post office protocol කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් යවන්නේ SMTP, ගෙන්න ගන්න POP. ඒතර තව තියෙනවා IMAP කියලා කියන email ගෙන්න ගන්න එකත් internet message access protocol. web පිට උමාරු කරන වගේෂා මොකෙන්ද?
ප්‍රධාන ප්‍රොටෝකෝල් වෙබ් පිට හෝමාරු ප්‍රධාන ප්‍රොටෝකෝල් එක. HTTP very good HTTP hypertext transfer protocol. එතකොට දුරස්තව පරිගණකයක් පාලනය කරන එක කවුරු උත්තර දෙන්නේ? මන්දිට පුළුවන්ද? දුරස්තව පරිගණකයක් ප්‍රවේශ වෙන්නේ මොකද්ද ප්‍රොටෝකෝල් එක? දන්න කෙනෙක් කියන්න. ටෙල්නෙට් very good නිපුණනේ හඩේ මට නිපුණ කියලා. ටෙල්නෙට් වලින් තාපතේ දුරස්තව පරිගණකයක් අපි පාලනය කරන්නේ. එතකොට තව පුළුවන් පුතේ අපි විශ්වාසනීය සම්ප්‍රේෂණයක් කරනවා නම් TCP පාවිච්චි කරනවා. Transmission Control Protocol කියලා එකක් තියෙනවා. ඔය ස්ට්‍රීමින් කරද්දී ලයිව් ස්ට්‍රීමින් කරන්නේ YouTube එහෙම ඒවට පාවිච්චි කරන්න අපි UDP කියන ප්‍රොටෝකෝල් එක User Datagram Protocol කියලා කියනවා නේ මේ වගේ ප්‍රොටෝකෝල්ස් ගොඩක් තියෙනවා අපි පාවිච්චි කරනවා ඊමේල් එකවලදී SMTP මම කිව්වා දුරස්ත ඒතර ගොනු හෝමාරු කරදී FTP නේ මෙගාබයිට් 25ට වඩා වැඩි ධාරිතාවක ඊමේල් වලට අපි FTP use කරනවා ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් පාවිච්චි කරන්න පුළුවන් ඔය Google Drive එකේ අපි පාවිච්චි කරන FTP ෆයිල් ට්‍රාන්ස්ෆර් වෙන මේ වගේ පුතේ විවිධ protocols අපි පාවිච්චි කරන්නේ SMTP, POP, Telnet, HTTP ආරක්ෂිත වෙබ් පිටු හුවමාරු නම් HTTPS පාවිච්චි කරන Hypertext Transfer Protocols එක වෙන මේ වගේ පුතේ අන්තර්ජාලය තුලදී පරිගණක ජාලයන් වලදී අපි විවිධ නියමාවලි පාවිච්චි කරනවා. එහෙනම් දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයන් දෙකයි මොනවද පුතේ ඒවා? නියම සහ නියම නොවන මාධ්‍ය නේ. පණිවිඩය message ප්‍රභවය ග්‍රාහකයා මාධ්‍ය පණිවිඩය ප්‍රොටෝකෝල්ස් කියන නියමාවලිය මාධ්‍යයන් දෙකයි නියම සහ නියම නොවන නියම කියන්නේ පුතේ guided media කියන්නේ වයර් වලින් දත්ත යවනවා නියම නොවන කියන්නේ unguided media වයර් නැතුව දත්ත යවනවා දැන් නියම මාධ්‍ය සහ නියම නොවන වර්ග දෙකක් කඩනවා නියම මාධ්‍යයන් තමයි පුතේ ඇඹරුම් කම්බි යුගල අපි ඉංග්‍රීසි වලින් කියන twisted pair wire සමාක්ෂක කේබල coaxial cable තුන තමයි ප්‍රකාශ තන්තු fiber cable fiber optics කියලා කියන්නේ. එහෙනම් නියම මාධ්‍යයන් තුනයි මොනවද පුතේ ඒවා? ඇඹරුම් කම්බි යුගල twisted pair wire කියන ඒවා සමාක්ෂක කේබල coaxial cable ප්‍රකාශ තන්තු fiber optics ප්‍රකාශ තන්තු. හරි මට මේකේ දන්න කෙනෙක් කියන්න ඔතනින් ආලෝකය භාවිත කරන මොන මාධ්‍ය තුලද? ඔය තුනේ ප්‍රකාශතන් very good පුතේ ප්‍රකාශ තුන ඒකේ පුතේ ලේසර් කිරණක් මගින් තමයි දත් යන ඕකේ වර්ග දෙකක් තියෙනවා අත්‍තරම මල්ටි මෝඩ් ෆයිබර් සහ සිංගල් මෝඩ් ෆයිබර් කියලා වර්ග දෙකකුත් තියෙනවා අපි CCTV වල ඇන්ටනා වලට පාවිච්චි කරන්නේ මොකද්ද පුතේ මාධ්‍ය වර්ගය සමාක්ෂක කේබල් සමාක්ෂක කේබලේ ඇඹරුම් කම්බි වලත් වර්ග දෙකක් තියෙනවා මොනවද ඒ වර්ග දෙක UDP UTP and UTP STP unshielded twisted pair and shielded twisted pair කියලා අපි කියනවා unshielded and shielded කියලා කියනවා ඒක පොඩ්ඩක් මතක තියාගන්න මේ ඔක්කොම මේකේ දාලා නැහැ මම හරි අපි එනම් පහෙන් එහාට අහමු කාගරි දරුවෙක්ගේ මම හිමින් ලස්සන ලියන්නගේ ඉතින් නැත්නම් ඔයාලට කියව ගන්න බෑනේ ඊවනේ පුතේ මේ ටික ඊට පස්සේ මම හිමින් අර දරුවෝ කියන්නේ හිමින් ලියන්න මම පැහැදිලිව ලියන්න අපි අහමු පහේ ඉඳලා 10 දක්වා සමරකෝන් කියන බලන්න පුතේ පහේ ඉඳලා CCTV භාවිත කරන්නේ මොකටද පුතේ පාවිච්චි කරන්නේ සමාක්ෂක කේබල් very good සමාක්ෂක කේබල් නැත්නම් coaxial cable නැත්නම් සිංහලෙන් කියනවා සමාක්ෂක යොත් කිව්වත් හරි සමාක්ෂක කේබල් කිව්වත් හරි අපි ඇන්ටනා වයර් එකද සමාක්ෂක නේ කේබල් ඕනේ කේබල් දීලා දෙනවා සමාක්ෂක යොත් කිව්වත් හරි සමාක්ෂක කේබල් කිව්වත් හරි හතරට පුතේ නියම මාධ්‍යයන් තමයි මොනවද පුතේ නියම මාධ්‍යයන් මම ඉස්සර කිව්වා ලියලා තියෙනවා නේද නියම මාධ්‍ය මොනවද එකක් තමයි ඇඹරුණු කම්බි යුගල ඇඹරුණු කම්බි යුගල දෙක සමාක්ෂක කේබල තුන ප්‍රකාශ තන්තු ෆයිබර් ඔප්ටික්ස් කියන එහෙනම් CCTV වල පාවිච්චි කරන පුතේ සමාක්ෂක වල අපේ ඇන්ටනා වයර් ඒක ඇඹරුම් කම්බි යුගල ජාලයට ගහන්න පාවිච්චි කරන කනෙක්ටර් එකක් තියෙනවා මොකද්ද පුතේ කනෙක්ටර් සමරකෝන් RJ45 very good RJ45 RJ45 මේ මාධ්‍ය වලින් කවුද වේගවත්ම කෙනා පුතේ ප්‍රකාශ තන්තු very good ප්‍රකාශ තන්තු තමයි ස්පීඩ්ම කෙනා
කවුද ආලෝක පරාවර්තන මූලධර්මයේ භාවිත කරලා දත්ත සම්ප්‍රේෂණය කරන්නේ? ප්‍රකාශ තන්තු. very good. ප්‍රකාශ තන්තුනේ ෆයිබර් කේබල් පාවිච්චි කරන්නේ. ප්‍රකාශ තන්තුල අවාසියකුත් තියෙනවා සමහරකොට. මොකක්ද අවාසිය? මිල අධික වීම. very good. මිල අධික වීම. මොක තමයි තියෙන එකම පාඩුවනේ මිල අධික වීම. තේරුණාද පුතේ ටික? එහෙනම් අපි CCTV වලට සහ ඇන්ටනා වලට පාවිච්චි කරන සමාක්ෂක කේබල් ඇමරුම් කම්බි වලයක් සාමාන්‍ය LAN network වලදී පාවිච්චි කරන අපි ගහන කනෙක්ටර් තමයි RJ45 ගහන්නේ පුතේ Ethernet port එකට. මේ ඔක්කොගෙම වේගවත්ම කෙනා තමයි ෆයිබර්. එයාගේ ලේසර් කිරණක් මගින් තමයි දත්ත යවන්නේ කියන ආලෝකය පාවිච්චි කරනවා. ආලෝක පරාවර්තන මූලධර්මයෙන් පාවිච්චි කරන ප්‍රකාශ තන්තු වල ප්‍රකාශ තන්තු වල තියෙන එකම අවාසිය තමයි පුතේ මිල අධිකන සාමාන්‍ය ඔය කිලෝමීටර් 5ට 6ට වඩා එහාට නෙට්වර්ක් යන අපි ෆයිබර් තමයි යූස් කරන්නේ. භාග්‍ය හරිය නේද මේක හතරට උත්තර හේව නේද? හරි. එහෙනම් අපි යන් 6 එතනින් 15ට අපි යමු. 10 ඉඳලා ලිවන්නේ පුතේ මේ ටික කැඩුවක් නැහැ නේ හැමෝම ලිවන්න. තනියෙන් කරන බලන්න 10 ඉඳලා 16 දක්වා. ඊට පස්සේ අපි උත්තර කියමු. ලියන තනියෙන් ලියන දැන් මතක් වෙන දෙක ලියන්න. 10 ඉඳලා ලියන්න දැන් නියම නොවන මාධ්‍යයන් කියන්නේ මොනවද කියලා දීලා තිනවා අපි. එතකොට රිමෝට් වලට පාවිච්චි කරන්නේ මොනවද? වේගයමයි ඒකක මොනවද? දත්ත සම්ප්‍රේෂණයේ විදි මොනවද? එතකොට විදි වලදී වෙන්නේ මොකක්ද? ඒ ටික තමයි මෙතනින් අහලා තියෙන 16 දක්වා තනියෙන් කරන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. මොකද රිවිෂන් එකකට පුළුවන් අය ලියන්න පුතේ. බැරි අය තමයි ඒක දැනගන්න උතර කරන්නේ. පොඩි වෙලාවක් දෙන්නම් කරන්න බලන්න තනියෙන්. ඔයාලා පුතේ YouTube එක subscribe කරලා ඔයාලට ආයි නැවත නැවත ඔය කියන්න ඕනේ නැහැ දැම්ම කියලා. ඔයාලට එනව නේද? දැන් මං හිතන්නේ notification එක එනව නේද? ඔයාලගේ අයියලක් කලමක් තියෙනවා කවන්නේ YouTube channel එක මේව කරන්න යාළුවෝ එළලෙහ තියෙනවා පුතේ ඒක. හත හතේ හන පුතේ වේගවත් මාධ්‍යනේ දාන්නේ. හතරේ ප්‍රශ්නේ 5 තමයිනේ. වේගවත් මාධ්‍ය පොදුවේ ඕනම එකකින් නියම වේවා නියම නොවන වේවා ඕනම මාධ්‍යකින් වේගවත්ම කෙනා තමයි ප්‍රකාශ තන්තු. උත්තරේ 5 කේවල. හෙටත් හවස 6ට තියෙනවා පුතේ. හෙටත් රිවිෂන් එක පැයයි පේපර් එක පැයයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලාම පේපර් එක කරලා වෙලාව ඉදිරියට රිවිෂන් කරන්න පුළුවන්. මේ වෙලාව ඉදිරි වෙයි. පැය දෙකක් කියන්නේ නැති ඒ පේපර් බලමු ඉතින් යන විදිහත් එක්ක. පේපර් එකත් ඉතින් වැදගත් රිවිෂන් වලට පේපර් අනිවාර්යයෙන් කරන්න ඕනවා. ඇති නේද වෙලාව? හරි. අපි අහමු 5 දෙනානේ අත උස්සලා දෙනවා. අයියෝ වැඩක් නැහැ. 84ක් විතර 5 දෙනා අත උස්සන්න. නේද? බය ගුල්ලෝ. නවෝදය දුව කියන්න බලන්න 10ට උත්තරේ මොකක්ද ඔයාලා ලිව්වේ? ශුද්ධ තරංග, ගුවන් විදුලි තරංග, අදෝරක්ත. ශුද්ධ තරංග, ගුවන් විදුලි තරංග, අය අදෝරක්ත කිරණේ. අදෝරක්ත කිරණ. හරි. රූපවාහිනී දුරස්ත පාල සඳහා මොනවද භාවිත කරන්න පුතේ? අදෝරක්ත. very good. අදෝරක්ත කිරණ කියලා ලියන්නේ කිරණ. මේවා තරංග මම මේ කෙටියෙන් ලිව්වේ ලියන්න කම්මැලි කොට. දත්ත සම්ප්‍රේෂණ වේගයේ මැනීමේ ඒකක මොනවද පුතේ? BPS, KBPS, MBPS.
very good. bps bit per second නේද? bit per second ඊට පස්සේ kilobit per second megabit per second gigabit per second. සම්ප්‍රේෂණයේ විදි තුනයි මොනවද පුතේ ඒ තුන? ඒකපත අර්ධ ද්විපත පූර්ණ ද්විපත. very good. ඒකපත අර්ධ ද්විපත පූර්ණ ද්විපත. ඒකපත සංනිවේදනයේදී දත්ත ගමන් කරනුයේ එක් දිශාවකට පමණ. very good. එක් දිශාවකට පමණයි. අර්ධ ද්විපත සංනිවේදනයේදී කාල වෙනසක් සහිතව දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය very කරයි. good. දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය කරයි. පූර්ණ ද්විපත සංනිවේදනයේදී එකම වේලාවේ දෙදිශාවටම very good. එකම මොහොතකදී එක වේලාවෙදී එකම මොහොතකදී දෙදිශාවටම very good පුතේ නවෝදය අපේ ඉස්කෝලේ දරුවෝ මම හිතන්නේ දෙදිශාවටම සම්ප්‍රේෂණය කරයි නැත්නම් දත්ත සම්ප්‍රේෂණය කරයි නේ දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය කරයි very good නවෝදය very good බලන්න දත්ත සංනිවේදනය සඳහා යොදාගත හැකි නියමු නොවන ඒ කියන්නේ වයර් නැති යොදු වයර්ලස් නේද වයර්ලස් තමයි එකක් තමයි ශුද්ධ තරංග පිළිවෙලක් නැහැ ශුද්ධ තරංග අදෝරක්ත කිරණ ගුවන් විදුලි තරංග කියන තුන පාවිච්චි කරනවා ශුද්ධ තරංග ගුවන් විදුලි තරංග අදෝරක්ත මේවා ඔක්කොම වැබුතේ විද්‍යුත් චුම්බක තරංගය සංඛ්‍යාතන තුන වෙනස් නැහැ දැන් තව තින් එහාට ගියාම මයික්‍රෝවේව්ස් කිරිවට එහාට ගියාම තුන අල්ට්‍රා වයලට් තියෙනවා එක්ස් කිරණ තියෙනවා ගැමා කිරණ තියෙනවා ඒ ඔක්කොම විද්‍යුත් චුම්බක තරංගයන් තමයි හැබැයි අපි දත්ත සංනිවේදනය සඳහා භාවිත කරන්නේ මෙන්න මේ ගුවන් විදුලි තරංග ශුද්ධ තරංග සහ අදෝරක්ත කිරණ. එතකොට ඔය උදාහරණයක් චන්ද්‍රිකාවල හැම පාවිච්චි කරන ශුද්ධ තරංග. සැටලයිට් වල අපේ රේඩියෝ වල ටීවී වල බ්ලූටූත් වල වයිෆයි වල යූස් කරන්නේ ගුවන් විදුලි තරංග. ටීවී රිමෝට් වල පාවිච්චි කරන්නේ අදෝරක්ත කිරණය. එහෙනම් රූපවාහිනී දුරස්ථ පාලක සඳහා මොනවද භාවිත කරන්නේ? අදෝරක්ත කිරණ. ඉන්ෆ්‍රාරෙඩ් කියන අපි ටීවී රිමෝට් එක ඉන්ෆ්‍රාරෙඩ්. එහෙනම් දත්ත සම්ප්‍රේෂණ වේගයමයි bit per second. තත්පරයට යන බිටු ගන්න. නේ? bit per second ඊට පස්සේ kilobit per second. kbps kilobit per second. megabit per second. ඔය සාමාන්‍ය අපේ ඩොංගල්ලයක් දැන් මගේ පළවෙනි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක උතේ 50 හෝ 60 kbps මට මතක නැහැ 60 kbps මට මතක එහෙමයි 60 kilobit per second මට මතක එහෙමයි හරියට මතක නැහැ ඊට පස්සේ ඔය ඩොංගල් එහෙම මම ගත්තා රුපියල් 12000 ගේ ඩොංගල් එකකට 2010 ගේ ඒකේ තිබුණේ 2 mbps megabit per second දැන් මං හිතන්නේ ඔය 5 එකේ නම් එනවා 100 වගේ එනවනේ 100 mbps වගේ එනවා මේ රවුටර් එක මට මතක එහෙමයි 100 megabit per second වගේ එනවා මේ 5 වල මට මතක ඊට වඩා එනවා ලංකාවේ ඉඳලා දෙන කනෙක්ෂන් වගේ 100 වගේ එනවා gigabit per second තියනවා පුතේ gigabit per second තිබ්බට ප්‍රශ්නේ තමයි මේ ලංකාවේ තාම මං හිතන්නේ එහෙම දීලා දෙනවා gigabit 1 2 වගේ දෙනවා ඇති fiber දෙන්න පුළුවන් දෙන්නේ නැහැ ලංකාවේ තියෙන තැන් ඇති සමහර 1 වගේ 2 වගේ දෙන තැන් ඇති නැත්නම් නෑ ඔය ඩෙඩිකේටඩ් ලයින් අරන් පාවිච්චි කරන ඇති ඔව් දෙන්න පුළුවන් fiber දෙනවා 5 gigabit per second දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ දෙන්නේ නැතුව ඇත්තේ පුතේ සමහරට මෙහෙමයි. ඔව් අපේ යන්නේ පුතේ 100 maximum 100 වගේ අපේ යන්නේ. අපිට දීලා තියෙන පුතා එයාලා බෑන්ඩ්විඩ්ත් එක බෑන්ඩ්විඩ්ත් නේ කලාපපල්ලගේ සිංහල බෑන්ඩ්විඩ්ත් එක අපිට අඩු කරලා දීලා දෙන්නේ යාලා. දෙන්න පුළුවන් බැරි කමක් නැහැ. 100 නෙමෙයි අපිට එයාලා අනිවාර්යෙන් ඔය 10 gigabit per second දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දෙන්න පුළුවන්. දෙන්න පුළුවන් මේ විදිහේ ලෝකේ පාවිච්චි කරන ඉතින් 10 වගේ. ඉතින් අපිට මුදටම ඇති පුතේ මේ 100 ටයිම් මොනවද මම ඔයාලගේ මේ කරන ලෙසන් එක විනාඩි 2කට අප්ලෝඩ් කරනවා පුතේ YouTube එකේ. ඇතින් ඉතින් අය මේ පැය දෙකක් කරන වීඩියෝ එකක් විනාඩි 2කින් අප්ලෝඩ් කරනවා කියන විනාඩි 5ක් යන්නේ නැහැ. විනාඩි 2යි 3යි මගේ අප්ලෝඩ් වෙනවා. ඒ මුදටම ඇති ආය මොන ඔයාලට මේ අපි මේ ඉස්සර ඊමේල් එක බලන්න විනාඩි 10ක් දෙන්න මේ 60 නෙමෙයි 50 ද කොහෙද මම පොඩි කිලෝබිට් per second තිබුණා අපි පාවිච්චි කරේ. අපි මේ එරර් කරලා අවුරුද්ද දෙකක් ගියා මේක යූස් කරේ. එතකොට Facebook එක නම් මම YouTube තිබුණේ නැහැ අපිට. නේද?
ඊට පස්සේ මම 2010 2 Mbps dongle use කරේ. දැන් ඉතින් 100 Mbps fiber use කරනවා. සමහරට ඔයාලා මගේ වයසේදී 100 gigabit per second use කරා නේ. එහෙම use කරා 100 gigabit per second use කරා ඔයාලා ඒ වයසේදී. එහෙම හදන්න බෑ පුතේ. ඒක එහෙමනේ දැන් ඉවරේ මේක. අයින් කරනවා. උතර මෙහෙමනේ පුතේ. දැන් මෙගා බිට් වෙනයි මෙගාබයිට් වෙනයි. දැන් මෙගාබයිට් කියන්නේ මෙගාබයිට් කියන්නේ කිලෝබයිට් නේ වෙලානේ. ඒතර මෙතන මෙගා බිට් පුතේ. ඒතර මේක වෙනසක් තියෙනවා. බිටුනේ බයිට් and බිට් අතර වෙනසක් ලොකු ගණනය කිරීමක් නේ. ඒක අවබෝධ කරගන්න. ඒක ඔයාලට මෙගා බිට් බයිට් කරන්නේ නැහැනේ. ඒක වෙනයි ඈ. මෙගා බයිට් නෙමෙයි මෙගා බිට් එන්නේ. මොකද බයිට් කියන්නේ මෙහෙමනේ. මෙගා බයිට් කියන එකයි මෙගා බිට්. දැන් මෙගා බයිට් මෙගා බිට් මෙගා බයිට් කරන කීයට වැඩි කරනවා. ආයේ දෙකේ තුනෙන් වැඩි කරනවා. ඇයි? බිට් බයිට් කරන්න එපා. දැන් අපි හිතමු මේ එන උත්තරය දෙකේ තුනෙන් වැඩි කරලා මෙගා බයිට් කරන්න. අපි හිතමු තුනෙන් බෙදන්න ඕනේ. බෙදන්න ඕනේ. දෙකේ තුනෙන් බෙදන්න ඕනේ. මොකද මෙයා ලොකු එකේ නේ. ලොකු එක හරවද බෙදන්න ඕනේ. දැන් මෙගා බයිට් තිබුණොත් ඒක මෙගා බිට් කරද්දී නම් අපි දෙකේ තුනෙන් වැඩි කරනවා. පොඩි එකේ හරවද වැඩි කරනවා අරක බෙදන්න. ඔව් දැන් ආසනශ අපි හිතුව මෙහෙම අපි හිතුව අපේ තියනවා කියලා 128යි කියලා හිතන්න අපේ ස්පීඩ් එක 128 මෙගාබිට් per second කියලා හිතන්න තත්පරයට. ඕක මෙගාබයිට් කරොත් ආසන්න වශයෙන් කියන්නේ 128 ගේ උපකල්පනය කරන්න බෙදෙන්නේ නැහැනේ. ඕක දෙකේ තුනෙන් බෙදුවොත් එහෙම 128 කියන්නේ කීයද? දෙකේ 7යි මේක දෙකේ 3යි දෙකේ කීයද? දෙකේ 4යි දෙකේ 4 කියන්නේ කීයද? 16 නේ 16යි මෙගාබයිට් ගත්තොත් එහෙම. නමුත් මෙගාබයිට් කියන එකේ පාවිච්චි නෑ පුතේ. මෙගාබිට්ස් වලින් තමයි ඉන්නේ. ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. මම කියන්නේ මයින් නෑ. නිකන් මං කිව්වේ ඔයාලා ගාන අහපු නිසා. එහෙම ආයි මයින් මේකට හේතුව මොකද දන්නේ නැහැ. මෙහෙම තමයි මයින්. ගිගාබිට් per second, bit per second එහෙම තමයි මයින්. නෑ ඒක මොකක් හරි ස්ටෑන්ඩඩ් එකක්. හරිනේ එහෙනම් ඊට පස්සේ පුතේ අපි කතා කරනවා දත්ත සම්ප්‍රේෂණ විධි තුනයි. එකක් තමයි ඒකපත්. දැන් මම ප්‍රභවයේ ඉඳලා ග්‍රාහකෙට විතර නම් අපි කියන සිම්ප්ලෙක්ස් ඒකපත නේ ලිවන්නේ මේ ටික. ඒකපත සංනිවේදනයක් කියනවා. ඊට පස්සේ අර්ධ ද්විපත දෙපැත්තට වෙනවා හැබැයි එකවර නෙවෙයි. අර්ධ ද්විපත ඊට පස්සේ මේක පූර්ණ ද්විපත ෆුල් ඩුප්ලෙක්ස් එකම වෙලාවේ දෙපැත්තට වෙනවා. මොබයිල් ඩේටා ස්පීඩ් අඩු වුණා කියන අඩු කරාද එහෙම කවුරු හරි නෑ මන් දන්නේ එහෙම නෑ මයික් ඔන් කරලා කියන්න පුතේ මට ගැටලුව තේරුන්නේ නෑ ඒකපත සංනිවේදනයේ දත්ත කොහොමද මෙහෙමයි කේබල් එක තරම් ස්පීඩ් දෙන්න බෑ මොබයිල් එකට එතකොට වෙන්නේ අපි ටවර් එකකින් දෙන්න පුළුවන් ස්පීඩ් ප්‍රමාණයක් දෙන්න පුළුවන් 1000 කියන්නකො යූසර්ස්ලා හැබැයි මෙයාලා දීලා දෙනවා 4000 ඒතර ඇතිනවා බොටල් නෙක් කියලා කියන්න ඕන මෙන්න මේකෙදි ගොඩක් එනවා යන්න දින පාර පොඩි. ඒසොර හිර වෙනවා. මම හිතා ඩයලොග් ලක වෙලා තියෙන ඔන්න ඔය ප්‍රශ්න. යන්න පුළුවන් ප්‍රමාණයට එයාලා දීලා තියෙනවා. එතකොට ඔන්න අනිවාර්යෙන් ඔයාලා දඹුල්ලේ ග්‍රවුන්ඩ් එකේ මැච් එක බලන්න ඉන්න දඹුල්ලේ. මම ගිහිල්ලා දෙන මම ටික තුන බලලා දෙනවා. ෆෝන් SMS එකවල විනාඩි 5කින් තමයි සෙන්ඩ් වෙන්නේ. SMS. ඇයි ඒ ටවර් එකේ යූස් කරන්න පුළුවන් ප්‍රමාණයක් ඉන්නවනේ. ඒතර උතන මිනිස්සු 20000 කියලා ඇක්සස් කරනකොට එකවර එයාලා කෝල් ගන්නවා මැසේජ් දානකොට ස්ලෝ වෙනවා. ඒකයි වෙන්නේ හේතුව. ප්‍රැක්ටිකල් කරලා ඉදිනේ ස්ලෝ වෙන එතකොට. හරි දත් ඒකපත සංනිවේදනයේ දත්ත ගමන් කරන්නේ එක් දිශාවකට පමණි. උදාහරණ තෝරන ලියාගමු. උදාහරණයක් පස්සේ අහනවා නේ මම. උදාහරණ පස්සේ අහනවා මම හිතන්නේ. එක් දිශාවකට පමණි. උදාහරණ තියෙනවා. එක් දිශාවකට පමණි. දත්ත ගමන් කරන ඒකපතවල එක පැත්තකට විතරයි. දැන් උදාහරණ රූපවාහිනී සංනිවේදනයේ එක් පැත්තකට විතරයි. අර්ධ ද්විපද සංනිවේදනයේදී සම්ප්‍රේෂණයේදී කාල වෙනසක් පොඩි ඩිලේ එකක් තියෙනවා වෙනසක් තියෙනවා දෙදිශාවටම හැබැයි සම්ප්‍රේෂණය නෙමෙයි දෙදිශාවටම දත්ත සංනිවේදනය කරයි පූර්ණ ද්විපද දත්ත සම්ප්‍රේෂණයේදී එකම මොහොතකදී දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය කරයි එකම වෙලාවේ දෙපැත්තටම පූර්ණ ද්විපද එකේ වෙනවා දැන් මම උදාහරණයක් උතෙන් කියන්නම් රූපවාහිනිය නරඹනවා කියන්නේ ඒකපත ගුවන් විදුලියට සවන් දෙනවා කියන්නේ ඒකපත එතකොට
උදාහරණයක් walkie talkie කතා කරනවා කියන අර්ධ දීපත අන්තර්ජාලයේ සැරිසරනවා කියන්නේ අර්ධ දීපත. පූර්ව දීපත තමයි දුරකථන සංවාද. දැන් මේ අපි කරන්නේ පූර්ව දීපත මොනවද? Zoom කියන්නේ වීඩියෝ කන්ෆරන්සින්. ඒවා පූර්ණ දීපත. හරි නේද පුතේ? මේ ටික ලිව්වා නේද? හරි. එහෙනම් බලමු මෙන්න මේ ටික. උදාහරණ මම දැන් කිව්වා ඒක පතර උදාහරණ මොනවද පුතේ? රූප වාහිනිය නැරඹීමනේ. රූප වාහිනිය නැරඹීම. ගුවන් විදුලියට සවන් දීම. ගුවන් විදුලියට සවන් දීම. එහෙනම් රූපවාහිනිය නරඹද්දී රූපවාහිනිය අපේ පැත්තට විතරයි සම්නේ දෙන්නේ. අපි කියන කැලලට ඇහෙන්නේ ගුවන් විදුලිය සවන් දෙන්නේ සින්දු අපි අහනවා අපි කියන කැලලට ඇහෙන්නේ. අර්ධ දීපත තමයි පුතේ walkie talkie. walkie talkie. තව පුළුවන් අන්තර්ජාලය සැරිසැරීම. අන්තර්ජාලය මොනවද සර්ච් කරනවා කියද? ආයක අර්ධ දීපතයි. අපි ක්ලික් කරායින් පස්සේ වටේ DNS එකම ගිහිල්ලා ලොකු වැඩක් වෙලා තමයි අපිට එන්නේ නා. අන්තර්ජාලයේ සැරිසැරීම මොන හරි එකක් සර්ච් කරනවා නම් ඒක අර්ධ ද්විපතයි. walkie talkie කතා කරන එක අර්ධ ද්විපතයි. නේද? පූර්ණ ද්විපත තමයි පුතේ මොනවද? දුරකථන සංවාදනේ. දුරකථන සංවාද. තව වීඩියෝ සංවාද. මේ දැන් අපි කරන්නේ වීඩියෝ කන්ෆරන්සින් යන්නේ. ඒවා පූර්ණ ද්විපත. එහෙනම් ඒක පද තමයි රූපවාහිනියට සවන් දීම, ගුවන් විදුලි සවන් දීම, මේ වගේ දේවල්. walkie talkie අන්තර්ජාලය සැරිසැරීම, ඊමේල්, SMS ඒවා අර්ධ දීපතයි. පූර්ණ දීපත තමයි දුරකථන සංවාද, වීඩියෝ සංවාද වගේ දේවල්. ඔව්. ඊමේල්, SMS ගන්න පුළුවන් half duplex. මොකද අපිට SMS එක කෙවුවොත් නේද අපි reply එකක් දාන්නේ. ඒතකොට එකවර කවදා දෙපැත්තට වෙන්න වෙන නම් අරගෙන හිත කියවන්න පුළුවන් වෙනවා අපිට. බෑ. ඒතකොට අපි ගොඩක් කරලා SMS වගේ ඒවා ඊමේල් ඒවා අර්ධ දීපත යන පුතේ. එයා මැසේජ් එක එවුවායින් පස්සේ තමයි අපි මැසේජ් එක යවන්නේ. ඒක තමයි half duplex කියන එකවර දෙපැත්තට සංනිවේදනය කරන්න බෑ. ඒ වගේ එකදී එයාගේ පණිවිඩය බලලා අපි ඒකට ප්‍රතිචාරයක් තමයි SMS සහ ඊමේල් මගින් දන්වලා සිටින්නේ. ඉවරයි නේද පුතේ? මේ දක්වා ලිව්වා නේද? හරි. එහෙනම් බලමු අපි 18. පරිගණක ජාලයක් කියන පරිගණක දෙකක් හෝ කීපයක් ඒකට අපි උත්තරය හමු 18 19 20. ඒකට අහමු අපි අත උසලා දෙන්න 3 දෙනයි පාරනේ. නිපුණ කියන බලන්න එන කවන්න වෙලා යනවා අපිට. පරිගණක පොදුවේ භාවිත කළ හැකි පරිදි. ඔව් පරිගණක ජාලයක් කරන පරිගණක දෙකක් හෝ කීපයක් පොදුවේ භාවිත කළ හැකි සම්බන්ධ කිරීම. එහෙම නැත්නම් සංනිවේදනය කළ හැකි පරිදි ඒ තමයි. පොදුවේ භාවිත කළ හැකි පරිදි කිව්වත් කමක් නැත්නම් සංනිවේදනය කළ හැකි පරිදි සම්බන්ධ කිරීම නැත්නම් පොදු භාවිතය සඳහා සම්බන්ධ කළ හැකි වීම. ඒ ඕන එක. මොනවාද මේ ජාලගත කිරීමේ වාසිය? සම්පත් පොදුවේ භාවිත කළ හැකි වීම. සම්පත් පොදුවේ භාවිත කළ හැකි වීම. ඒ කියන්නේ රිසෝස් ෂෙයාරින් කියලා අපි කියන්නේ printer එකක් ස්කෑනර් වගේ වනේ. ඕන printer ස්කෑනර් වගේ දේවල් ෂෙයා කරන්න පුළුවන්. සම්පත් පොදුවේ භාවිත කළ හැකි වීම. printer එකක් වෙන්න පුළුවන්, ස්කෑනර් එකක් වෙන්න පුළුවන් ඒව. මොකද පුතේ දෙකට එන්නේ? මධ්‍යගත මෘදුකාංග පාලනය පහසු වීම. very good. මධ්‍යගත මෘදුකාංග. දැන් උදාහරණයක් සර්වර් එකේ ඉඳලා අපිට සියලුම පරිගණක පාලනය කරන්න පුළුවන් නම් මධ්‍යගත මෘදුකාංග පාලන centralized software මධ්‍යගත මෘදුකාංග පාලනය පහසු වීමනේ. මෘදුකාංග දීලා දෙනවානේ. මධ්‍යගත මෘදුකාංග පාලනය පහසු වීම. තව වාසියක් වෙන පුතේ අඩු ඉඩක දත්ත ගබඩා කළ හැකි වීම. ඔව් ඒකත් හරි. අඩු ඉඩක දත්ත ගබඩා කරනකොට තව අන්තර්ජාල භාවිතනේ. අන්තර්ජාල භාවිතේ බෑකප් කරගන්න පුළුවන්, උපස්ථ පිටපත් තියාගන්න පුළුවන් ඔන්ලයින් Google server වල අපි තියාගන්නේ Google Drive එකේ අන්නේවනේ. සම්පත් පොදුවේ භාවිතේ, මධ්‍යගත මෘදුකාංග පාලනය, අන්තර්ජාල භාවිතය, විද්‍යුත් පැල භාවිතය, අකුතාගේ වගේ ආචාර්යන අපිට යූස් කරන්න පුළුවන් ওই Google Drive වගේ දේවල් බෑකප් කරගන්න පුළුවන් ඔන්ලයින්. අන්න ඒව තමයි වාසි. හැබැයි අවාසිත් තියනවා පුතේ. අවාසි කියන්න බලන්න පුතේ මොනවද අවාසි තියෙන්නේ? තොරතුරු සොරා ගැනීම. තොරතුරු සොරකම් කිරීමේ හැකින් කියලා අපි කියන්නේ හැක් කරන්න. හැකි. සොරකම් කිරීම. තව අවාසි වෛරස පැතිර යාම. very good. වෛරස පැතිර යාම. වෛරස් කියන්නේ අපි කියන අනිෂ්ටකේතයන් කියලා ඒවා යන්න පුළුවන්. මූලික වියදම වැඩි වීම. වැඩි වෙන නැත්නම් අධික වීමනේ. මූලික වියදම අධික. මොකද අපි routers වලට යනවා, network cables යනවා, switches යනවා නේ. ඒ casing වලට යනවා. මූලික වියදම වෙයි. හැබැයි පස්සේ වියදම මොකද හේතුව? තැනින් තැනට යන්න ඕනේ අපිට network through share කර ගන්න පුළුවන්. එහෙනම්
වාසි තමයි පුතේ සම්පත් පොදුවේ භාවිතේ උදාහරණ printer එකක් ස්කෑන් එකක් ෂෙයා කරගන්න පුළුවන් අපිට. මධ්‍යගත මෘදුකාංග පාලනයේ පහසුවීම කියන්නේ network server එකක් කරා අනිත් software පාලනය කරන්න පුළුවන් අපිට. අන්තර්ජාල භාවිතේ විද්‍යුත් තැපෑල භාවිතේ නේ ඊළසේ ආචන ධාරිතා යූස් කරන්න පුළුවන් බෑකප් කරගන්න ඕනේ යූස් කරන්න ඕනේ ඒවත් වාසි. අවාසි තමයි පායද පුද්ගලයන් ජාලයට ඇතුල් වෙලා තොරතුරු සොරකම් කරනවා හැක් කරනවා කියන වෛරස පැතිරී යම් ශීඝ්‍රයෙන් පැතිරෙන එක්කෙනෙක් ඔක්කොම යනවා. මූලික වේදම අධික වීම. මූලිකව ලොකු වේදමක් අපිට දරන්න වෙනවා ස්විචස් වලට රවුටර්ස් වලට කේබල්ස් වලට වේදමක් යනවා. අද කරපු ටික තේරුණා අතසන බලන්න ඉස්සෙල්ලා. අර අලුතෙන් ආපුවට තේරුණා පුතේ අලුතෙන්ම ආපුවට තේරුණා නේද? එහෙම ප්‍රශ්නයක් නැතුව නේ දැන් ඔය IT නොකර සවුත් එක ලයින් වලට මාරු ළමනුත් ඉන්නවා මම හිතන්නේ කීවද මේ ටිකේ. ඒ කියන්නේ 10 වසරේ ළමයි ඉන්නවා. ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන් පුතේ. අහන්න මොන හරි ප්‍රශ්න තියෙනවා අහන්න අද කරපු ටිකේ. හෙටත් හවස 6ට තියෙන පුතේ ක්ලාස් එක. හෙටත් රිවිෂන් එක මේ ටියුට් එක ඉවර මේක හෙට අනිවාර්යයෙන් ඉවර කරන්න ඕන අපි. පේපර් එක ඔයාලා කරලා ඉතින් පේපර් එක කරලා දුන්නු පුතේ ලේසි ඈ. හෙට බලමු පුළුවන් වුණොත් අපි ඉවර කරමු නැත්නම් අපි ඊළඟට කරමු. ඒතර තව ටියුට් එකක් දීලා ටියුට් දෙකක් ඇති පේපර් එකක් ඇති පේපර් එකේ සෙකන්ඩ් එක ඔයාලා අනිවාර්යයෙන් ලියලා තියෙන්න ඕනේ. මේ තියෙන පේපර් එක ඇති. මෙන්න මේ පේපර් එක අපි ගිය සතියේ MCQ එක සාකච්ඡා කරා. මේකේ සෙකන්ඩ් එක අපිට තියෙන්නේ කරන්න. සෙකන්ඩ් එක කරේ නෑ අපි. නේ ෆස්ට් එක අපි සාකච්ඡා කරා. හෙට 6ට 8යි තිය සෝරි හෙට 8යි තියෙන පුතේ වෙලාව වැරදිනවා. සිකුරාදා රෑ 8යි තිය හෙට උදේ 6ට දින පන්තියක් ප්‍රැක්ටිකල් පාඩම. ඒ ප්‍රැක්ටිකල් පාඩම් වල හිටියත් සම නිකන් අහන්නේ. දින ගැටළු වල හිටියයි උදේ ප්‍රැක්ටිකල් වලට සිකුරාදා අපි කරපුවාගේ. දැන් පුළුවන් නේ අතර ඔයාලා දැන් ඔයාලා මොකද දාන පුතේ විශේෂයෙන් 11ට මට ප්‍රැක්ටිකල් ගන්න බැරි වුණා. මොකද ගියපාර වල බෝම්බේ දෙගේ වේ කාලේ. ඔයාලගේ ප්‍රැක්ටිකල් කාලේ මොන හරි ඔයාලට ප්‍රශ්නයක් ආවා. බෝම්බේ ගැහුවා හරි මොන හරි වුණා ඔයාලට. බෝම්බේ නෝට කොවිඩ් නේ ආවේ. ඒතර ඔයාලා ප්‍රැක්ටිකල් කරන්න බැරි වුණා. ඒක නිසා මම හිතන්නේ ඔයාලට දැන් ප්‍රැක්ටිකල් පුළුවන් ඇති 11 ළමයි හිටියා නම් ඈ. මම මුල ඉඳලා Word, Excel data ඔක්කොම කරා. දැන් database විතරයි ඉතුරු වෙන්නේ. සමහරට හෙට උදේ database කරන්නත් පුළුවන් ඈ. database practical එක කරන්නත් පුළුවන් හෙට උදේ සමහරට. Oh very good. නැත්නම් වගීශාලට ඇත්තට කරන්න බැරුණා මට Word එකත් කරේ නම් shortcut ටික විතරයි දුන්නා ඔයාලට. මේ හෙට සමහර database කරයි මම උදේ 6ට නිසා අනිවාර්යෙන් එන්න හැමෝම. හරි එහෙනම් පුතේ අද නවත්තන්න. හෙට රෑ 8:00ට අපි රිවිෂන් එකෙන් හම්බෙමු. හෙට උදේ 6ට බොහෝ වෙලාවට මම database තමයි කරන්නේ. database එකක් ඔයාලට හදන්න මම කියලා දෙන relations හදලා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න පුතේ ඇවිදින්න එපා. covid හැමතැනම මේ පරිස්සමෙන් වෙලා අපේ තුගු හේතුනම් බය හිතනවා covid කියලා. නේද කියන්න බෑ. එනම් පුතේ good night පරිස්සමෙන් ඉන්න. බුසන්න පුතේ හැමෝටම. good night sir. හරි පුතේ. Thank you sir.